अरे පටන් ගමු. අපි කලින් සතියේ ගිණුම්කරණයේ මූලික හැඳින්වීම් ටික සාකච්ඡා කරා. පොඩ්ඩක් නැවත මම මතක් කරලා දෙන්නම්. හරි. ඒතර ගිණුම්කරණය කියන්නේ ක්‍රියාවලියක්, process එකක්. account is a process කියලා අපි කියන්නේ ගිණුම්කරණය යන ක්‍රියාවලියක්. එතකොට අපි මේ ක්‍රියාවලිය දීර්ඝ වශයෙන් කතා කරා. ඉස්සලා අපි කතා කරා ව්‍යාපාරයක විවිධ සම්පත් වර්ග තියෙනවා කියලා. විවිධ සම්පත් වර්ග. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා ඉටු කරන ඕනෑම දෙයකට අපි කිව්වා ගිණුම්කරණයේ සම්පතක් කියලා. ආර්ථික විද්‍යාව අපි සම්පත් ගැන කතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාර්ථනීය ව්‍යවසායකත්වය නේද? ඒ වගේ සම්පත් ගැන කතා කරනවා. අපි ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් සම්පත් වර්ග පහක් ගැන කතා කරා. M5 කියලා. හරි? men කියන එක, ඊළඟට money කියන එක, හරි? machine කියන එක, ඊළඟට material කියන එක, method කියන එක. ඒ වගේ ප්‍රධාන සම්පත් වර්ග පහක් ගැන තමයි අපි ගිණුම්කරණයේ මූලික වශයෙන් සාකච්ඡා කරේ. ඒතර ව්‍යාපාරයක මිනිසුන්ගේ මේ අවශ්‍යතා ඉටු කරන විවිධ සම්පත් වර්ග තියෙනවා. ඒ සම්පත් වල ස්වરૂපය හැඩය වෙනස් වෙලා ව්‍යාපාරයක අපි කතා කරා ගනුදෙනු හා සිද්ධීන් ඇති වෙනවා කියලා. ගනුදෙනු හා සිද්ධීන්. ඒතර එතනත් අපි ගනුදෙනු හා සිද්ධීන් කියපුවාම එකක් නෙමෙයි දෙකක්. ගනුදෙනු හා සිද්ධීන් කියන්නේ දෙකක්. හරි? ඒකේ වෙනසක් තියෙනවා. දැන් ගනුදෙනුවක් ගත්තාම ප්‍රධාන ලක්ෂණ තුනක් ගැන කතා කරා. ගනුදෙනුක ප්‍රධාන ලක්ෂණ තුනක් තිබ්බා. ව්‍යාපාරයක සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙන්න ඕනි. ඊළඟට මුදලින් මැනීමේ හැකියාව තියෙන්න ඕනේ. සහ කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් විය යුතුයි කියන්නේ. ගනුදෙනුවක ප්‍රධාන ලක්ෂණ තුනක් අපි සාකච්ඡා කළ යුතුයි. සම්පත් වල ස්වરૂපයේ හැඩය අනිවාර්යයෙන් වෙනස් වෙන්න ඕනේ. සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙන්න ඕනේ. සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙන්න ඕනේ. ඊළඟ විශේෂයෙන් මුදලින් මැනීමේ හැකියාව තියෙන්න ඕනේ. මුදලින් මැනීමේ හැකියාව. තව එකක් තමයි කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වීම. කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වීම. ඒ ආයතනයක සියලු කටයුතු මනාව සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙවන්නේ, පාලනය කරන්නේ කලබනාකරු. මැනේජර්නේ. කල යුතු දේ මනාව කරන පුද්ගලයාට කියනවා කලබනාකරුවෝ. ඉතින් මේ කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වෙන්න ඕන ගනුදෙනුවක් කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි බැංකු ණයක් ගන්නවා කියන එක ගනුදෙනුවන්නේ. බැංකු ණයක් ගන්න. ඉතින් අපි ඒ බැංකු ණය ප්‍රමාණය අපේ සම්පත් හුවමාරුවක් වෙනවා. අපිට බැංකුවෙන් සල්ලි හම්බ වෙනවා. අපේ බැංකුවට ගෙවන්න අපේ බැඳීමක් ඇති කරගන්න. අපේ එකට අපි ගිණුම් කරන්න කියලා ඉස්සරහට වගකීම් කියලා. හරි? ඒතර මේ සම්පත් වල හුවමාරුවක් වෙලා තියෙනවා. ඊළඟට මුදලින් මැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි ලක්ෂ 5ක් ගත්තා නම් ණයනේ. අන්න රුපියල් වලින් ප්‍රකාශ කරන්න පුළුවන් මේ ගත්තු ණය ප්‍රමාණය. ඊළඟට කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් කියන්නේ දැන් මේ ණය ගන්න ප්‍රමාණය කොච්චරක් ගන්නවාද, කොයි බැංකුවෙන්ද ගන්නෙ, කොච්චර කාලයකටද ගන්නෙ. ඒ සියලු කටයුතු තීරණය කරන්නේ කලබනාකරුවා. අන්න ඒකයි අපි කියන්නේ ප්‍රධාන ලක්ෂණ ගනුදෙනුවක තුනක් තියෙන්න ඕන කියලා. එකක් තමයි එතකොට සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙන්න ඕනේ. මුදලින් මැනීමේ හැකියාව තියෙන්න ඕනේ. කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වෙන්නත් ඕනේ. දැන් මුදලින්ම ඉන්න බැයි නම් ඒක ගනුදෙනුවක් නෙමෙයි ව්‍යාපාරේ. දැන් අපි කිව්වොත් ව්‍යාපාරේ දක්ෂ කලබනාකරුවෙක් ඉන්නවා කියලා. ඒක අපිට පොත්වල ලියන්න බෑ ගිණුම් කරන්න අනුව. ඒ මුදලින් මැනීමේ හැකියාවක් නැහැ. ව්‍යාපාරේ පිහිටලා තියෙන සුන්දර පරිසරයක කියලා කිව්වට ඒක අපිට පොත්වල වාර්තා කරන්න බෑ. හේතුව ඒක මුදලින් අගේ ප්‍රකාශ කරන්න බෑනේ නේ. අන්න ඒ නිසා. ඒතර සම්පත් වල ස්වરૂපයත් වෙනස් වෙලා මේ සම්පත් වල මුදලින් මැනීමේ හැකියාවකුත් තියෙනවා නම් ඊළඟට ඒක කලබනාකරන තීරණයක ප්‍රතිඵලයකුත් වෙනවා නම් අන්න ඒක ගනුදෙනුවක් කියලා අපි හඳුනා ගන්නවා. පස්සේ ඒවා නිර්වචන කරනවා. හරි? ඊළඟට සිද්ධියක් කියන තව එකක්. සිද්ධියක් කියන වෙන ලක්ෂණයක්. සිද්ධියක් කියන්නේ ඉබේ ඇතිවන දෙයක්. කවුරුවත් ඇති කරන දෙයක් නෙවෙයි.
උදාහරණයක් හැටියට ගින්නක් ඇති වෙලා ව්‍යාපාරේ බඩු තොගයක් විනාශයටපත් වෙනවා. ගින්නකින් ව්‍යාපාරේ බඩු තොගයක් සම්පූර්ණ විනාශයටපත් වෙනවා. එතන බඩු තොගේ විනාශ වුණා කියන්නේ සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙලා තියෙනවා. අපිට පුළුවන් මේ ගිනි හානිය කොච්චරද කියලා අගය කරන්නේද? මුදලින්ම ඉන්න පුළුවන්. ලක්ෂ 2ක බඩු තොග විනාශයටපත් වුණා. අන්න මුදලින්ම ඉන්න පුළුවන් වුණානේ. හැබැයි මෙන්න මේ තුන්වෙනි ලක්ෂණේ සිද්ධියක් කියන එකේදී නෑ. මොකද්ද? කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් නෙවෙයි ඒක ඇති වුනේ. නේද? මොකද ඒක කලබනාකරව ඇති කරපු ගින්නක් නෙවෙයි. ඒ නිසා මේ ලක්ෂණේ නෑ සාමාන්‍ය සිද්ධියකනේ. මේක පොඩ්ඩක් මතක තියාගන්න. ගනුදෙනුවක ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වීම, මුදලින් මැනීමේ හැකියාව සහ කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් බිහිවීම කියන කාරණා තුන. ඊළඟ සිද්ධියක් ගත්තාම සිද්ධියක අපිට ලක්ෂණ තුනක් හඳුනා ගන්න බෑ. සිද්ධියක ප්‍රධාන ලක්ෂණ දෙකයි අපි හඳුනා ගන්න. සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. මුදලින්ම ඉන්නත් පුළුවන්. හැබැයි කලබනාකරන තීරණයක ප්‍රතිඵලයක් වශයෙන් නෙවෙයි ඒක බිහි වෙන්නේ නේ. හරි. ඒක අපි කතා කරා. ඒ ගනුදෙනු හා සිද්ධිය. ඒතර මේ සම්පත් වල ස්වરૂපය වෙනස් වෙලා තමයි ගනුදෙනු හා සිද්ධිය ඇති වෙන්නේ නේ. දැන් මිනිස්සුගේ සමය සපයලා මුදල් ගන්න පුළුවන් යාට. අමුද්‍රව්‍ය වලින් භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒවා අලෙවි කරලා මුදල් උපයා ගැනීමේ හැකියාව තියෙනවා. නේද? තමන් ගාව මෙතඩ් කියන්නේ තාක්ෂණික ශිල්පීය ඥානය තියෙනවනේ. ඒක අලෙවි කරලා මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවනේ. ඒ වගේ සම්පත් වල ස්වરૂපයේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. ඒවට අපි ගනුදෙනු හා සිද්ධීන් කියලා කියනවනේ. ඊට අපි කිව්වේ මේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරණයේදී මූලාශ්‍ර ලේඛන නැත්නම් මේවට කියව ප්‍රභව ලිපි කියලා. ප්‍රභව ලිපි. මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රභව ලිපි හරහා එකතු කරගන්න. මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රභව ලිපි හරහා ඒක රාශී කිරීමක් ගිණුම් කරන්නේ කරනවා. ගිණුම් කරේ පළවෙනිම කාර්යභාරය තමයි තොරතුරු එක්රැස් කිරීම කියන්නේ. තොරතුරු එක්රැස් කිරීම. තොරතුරු එක්රැස් කිරීම. මේ ගිණුම් කරන්නේ අපි තොරතුරු එක්රැස් කරන්නේ මතක තියාගන්න මේ මූලාශ්‍ර ලේඛන හරහා ප්‍රභව ලිපි හරහා. දැන් ප්‍රභව ලියලක් කියන කොට දන්නවා. අපි කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් ගත්තාම අපිට රිසිට් එකක් හම්බ වෙනවනේ. ඒතර ඒ කඩෙන් ඒ භාණ්ඩේ ගත්තා කියලා ඔප්පු කරන්න තියෙන ලියවිල්ල. දැන් අපි ඒ ගත්ත භාණ්ඩේ මාරු කරගන්න ඕනේ. ඒතර අපි ගාව අනිවාර්ය රිසිට් එකක් තියෙන්න ඕනේ. මූලාශ්‍රයක් ප්‍රභවයක් නේද? ඒක ඔප්පු කිරීමේ ලියවිල්ලක් අපි ගාව තියෙන්න ඕනේ. දැන් රිසිට් දැකලා තියෙන නේද? දැන් මේ වාගේ පොඩි ලියවිල්ලක් නේ. මේකේ කඩේ නම තියෙනවා, ලිපිනය තියෙනවා, දුරකථන අංකය තියෙනවා, ඊළඟ භාණ්ඩ පිළිබඳ මෙහෙම විස්තර තියෙනවනේ. ප්‍රමාණය එකක මිල කීයද, මුළු වටිනාකම කීයදනේ. ඔක්කොම දාලා තියෙනවා. ඊළඟට මේකේ බලයලත් වෙන දරගේ අස්සනක් තියෙනවා. ගෙවීමේ කොන්දේසි නේද? දින 3ක් ඇතුළත ගෙඩවිත් බාර දුන්නොත් විතරක් මාරු කරලා දෙනවා. ඒ වගේ මොකක් හරි කොන්දේසි දාලා තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ තොරතුරු තියෙන පත්‍රිකාවක් තමයි මේ රිසිට් එකක් කියලා අපි කියන්නේ. ඒක හොඳ මූලාශ්‍රයක්. එතකොට දැන් මේ අපිට එක කොලයක් දුන්නට මේක තව එකක් ඒ වෙළඳසැලේ තියාගන්න ඕනේ. ඒතර අපි ගිහිල්ලා මේක මාරු කරගන්න ගියොත් මේ අංකෙට බලන්න පුළුවන්. දැන් මේ රිසිට් අංකය තියෙනවනේ. මේක තමයි 1547 කියන අංකය. දැන් මේකට තව රිසිට් එකක් එහෙ තියෙනවනේ. ඒතර මේ දෙක සංසන්දනය කරලා බලපුවාම එයාට හොයාගන්න පුළුවන් මොන භාණ්ඩ දරන් ගියේ, කවද්ද දරන් ගියේ, කොච්චර මිල ගණන් වලට දරන් ගියේ නේ. ඒ සියලු විස්තර බලා ගන්න පුළුවන්. ඒ වගේ ගිණුම් කරනෙත් අපි හැම ගනුදෙනුවක් සඳහාම මූලාශ්‍රයක් තියාගන්න, ප්‍රභවයක් තියාගන්න. හරිද? ඒ වගේ ප්‍රභව ලේඛන, මූලාශ්‍ර ලේඛන ගණනාවක් ගැන අපි කතා කරා. ලදුපත හෙවත් ලැබීම් කුවිතාංශය. ලදුපත හෙවත් ලැබීම් කුවිතාංශය. ඊළඟට ගෙවීම් වවුචරය. නම් වශයෙන් දැනගත්තාම ඇතිය. දැනට ගොඩාක් දිගට විස්තර අවශ්‍ය නැහැ. ගෙවීම් වවුචරය ඊළඟට සුළු මුදල් ගෙවීම් වවුචරය. ඊළඟට අපි ගත්තොත් ගැනුම් ඉන්වොයිසිය කියන එක. ගැනුම් ඉන්වොයිසිය හරපත විකුණුම් ඉන්වොයිසිය බැරපත ජර්නල් වවුචරය. ඔච්චරයි.
ප්‍රධාන වශයෙන් අපි ඔය ටික ගැන අවධානයක් යොමු කරන්න ඕනේ. 2 4 6 8ක් තියෙනවා. හරි. මූලාශ්‍ර ලේඛන හේවත් ප්‍රභව ලියවිලි. ලදුපත හේවත් ලැබීම් කුයිතාංශය ගැන අපි කතා කරනවා. ගෙවීම් වවුචරය ගැන කතා කරනවා. ගෙවීම් වවුචරය ඊළඟට සොළු මුදල් ගෙවීම් වවුචරය ඊළඟට ගැනුම් ඉන්වොයිස්ය හරපත විකොනොම් ඉන්වොයිස්ය බැරපත ජර්නල් වවුචරය ආදි වශයෙන් මූලාශ්‍ර ලේඛන ගණනාවක් අපි ගිණුම් කරන්නේ සාකච්ඡා කරනවා. හරිද? දැන් මේ මූලාශ්‍ර ලේඛනයක් භාවිතා කරලා අපි ඊළඟට මොකද කරන්නේ? මූලික සටහන් පොත්වල ගනුදෙනු ලියනවා කියවනේ. මූලික සටහන් පොත්. නැත්නම් මේවට අපි කියව උපයෝගී පොත් කියලා. උපයෝගී පොත් හෙවත් මූලික සටහන් පොත්. උපයෝගී පොත් හෙවත් මූලික සටහන් පොත් මේ ගිණුම් කරන ක්‍රියාවලිය ගිණුම් කරන ඉවරනකම වැදගත් වෙනවා. හරි? ඉතින් මේක ටික ටික පාඩම් කරනකොට අවබෝධ වෙනවා. හරි? එතන මූලික සටහන් පොත් නැත්නම් උපයෝගී පොතක් කියන්නේ මේකත් ලේසි. මූලික සටහන් පොත්. මූලික සටහන් පොතක් කියන්නේ ව්‍යාපාරයක ගනුදෙනුවක් මුලින්ම ලියන පොතට තමයි කියන්නේ මූලික සටහන් පොත කියන්නේ. ව්‍යාපාරික ගනුදෙනුවක් වුණාට පස්සේ ඒක මුලින්ම ලියන පොතට කියනවා මූලික සටහන් පොත හෙවත් උපයෝගී පොත කියලා. උපයෝගී පොත කියලා කියනවා. දැන් මේ වගේ පොත් අපි ගණනාවක් ගිණුම් කරන ඉගෙන ගන්නවා. එකක් තමයි මුදල් ලැබීම් ජර්නලය කියන එක. ඊළඟට මුදල් ගෙවීම් ජර්නලය කියන එක. සොළු මුදල් ගෙවීම් ජර්නලය කියන එක. ගැනුම් ජර්නලය කියන එක. මේ ජර්නලය කියන්නේ පොත කියන එක. ජර්නලය කියන්නේ පොත කියන එක. ඊළඟට ආපසු යැවුම් ජර්නලය. ආපසු යැවුම් ජර්නලය. ඊළඟට විකොණොම් ජර්නලය. ආපසු එවුම් ජර්නලය. පොදු ජර්නලය. ඔන්න ඔය ටික. ඒතර ඔය පොත් වර්ග එකට 8ක් ඉගෙන ගන්න තියෙනවා. මූලික සටහන් පොත් වර්ග ගිණුම් කරන්නේ 8යි ඉගෙන ගන්න තියෙනවා. දැන් සාමාන්‍ය පෙළ මට්ටමේ නම් මෙච්චර ගොඩක් ඉගෙන ගන්න නැහැ. දැන් ඒකේ මුදල් ගිණුම කියලා එකක් කරනවා. ආයේ බැංකු ගිණුම කියලා එකක් කරනවා. දැන් මේ උසස් පෙළ දේවා වෙනස් වෙලා තියෙන්නේ. හරි? මුදල් ගිණුම සහ බැංකු ගිණුම මෙන්න මේ සොළු මුදල් ගිණුම ගන්නනවා. ආයේ ගැනුම් ජර්නලයයි විකොණොම් ජර්නලය පොදු ජර්නලය. ඒ ටික විතරයි O level syllabus එකේ තියෙන්නේ. දැන් උසස් පෙළට ගිහපුවාම පොත් ප්‍රධාන වශයෙන් 8ක් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒතර මේක ලොකු පාඩමක්. මූලික සටහන් පොත් කියලා වෙනම පාඩමකින් අපි ඉගෙන ගන්න. කාලච්ඡේද 90ක් වෙන් කරනවා. කියන්නේ ඒ තරම් විශාල පාඩමක් මේ මූලික සටහන් පොත් හෙවත් උපයෝගී පොත් කියන පාඩම. දැනට අපි මේ ගිණුම්කරණය හඳුනා ගැනීමේදී මූලාශ්‍ර ලේඛනයක් භාවිතා කරලා ප්‍රභවයක් භාවිතා කරලා මෙන්න මේ මූලික සටහන් පොත් නැත්නම් උපයෝගී පොත්වල ගනුදෙනු වාර්තා කරනවා කියන එක තමයි කතා ගන්න උත්සාහ කරන්නේ. වාර්තා කිරීම. හරි? ඒතර මූලාශ්‍ර ලේඛනයක් මගින් තොරතුරු එකතු කරා ඊළඟට මූලික සටහන් පොත්වල ලිව්වා වාර්තා කරා නැත්නම් සටහන් කරානේ. අන්න ඒක තමයි මෙතනදී අපි බලාපොරොත්තු වෙන දේ. හරිද? මේ පොත් ගැන අපි වෙනම අවබෝධයක් ලබා ගන්න ඕනේ. මම කෙටියෙන් කියන්නම්. මුදල් ලැබීම් කියන්නේ අපිට දැන් ওই කාස්යා නෝට් වලින් චෙක්පත් මාර්ග දෙකෙන්ම මුදලින් වෙන්නත් පුළුවන්. චෙක් වලින් වෙන්නත් පුළුවන්. සල්ලි ලැබුණොත් මේ ලියන පොත තමයි මුදල් ලැබීම් පොත නැත්නම් ලැබීම් ජර්නල් කියලා කියන්නේ. ඊළඟට මුදල් ගෙවීම් ජර්නල් කියලා කියන්නේ මුදලින් වෙන්නත් පුළුවන් චෙක් වලින් වෙන්නත් පුළුවන් නේ. සල්ලි ගෙවුවොත් මුදලින් හරි චෙක් වලින් හරි ගෙවීමක් කරොත් ව්‍යාපාරයක් ඒක ලියන්න වෙනම පොතක් තියාගන්න ඕනේ. ඊළඟට සොළු මුදල් ගෙවීම් ජර්නල් කියන්නේ දැන් ඔය ව්‍යාපාරික කුඩා ගනුදෙනු තියෙනවා. අමුත් එක්කෙනවා සංග්‍රහයක් දෙනවා. රුපියල් 20ක් ගියා ප්‍රේන්ටියක් දෙන්න නේ. ඒ වාර මුදල් ගෙවීම් ජර්නල් කියන පොතේ ලියන්න ගියොත් එහෙම අනවශ්‍ය විදිහට ඒක සංකීර්ණ වෙනවා, දික් වෙනවා නේද? සමහරවිට අපි කුඩා ගනුදෙනුවන් කියලා නොසලකා හරින්න පුළුවන් නේ. ඒවයි ගැටලු මතුවෙනවා. ඒස අපි මොකද කරන්නේ? ව්‍යාපාරිකය කුඩා ගනුදෙනු වඩා කාර්යක්ෂම කරගෙන යන්න ඕන නිසා සොළු මුදල් ගෙවීම් ජර්නලයක් කියලා වෙනම පොතක් නඩත්තු කරනවා. ඒක තියෙන්නේ පොඩි ගනුදෙනු තමයි. දැන් පාසලක උනත් සොළු මුදල් ගෙවීම් ජර්නලයක් තියෙනවා. ළමින්ට අවශ්‍ය පාසල් උපකරණ නේද? හදිස්සිය ළමෙක් ලෙඩ වුණොත් ගිහින් දාන්න නේද? ඒවා ගුරුවරුන්ගේ අතින් ගොඩක් කලාට වියදම් කරන්නේ වෙනම ඒකට පෙටි කෑෂ් සොළු මුදල් කියලා එකක් තියාගෙන ඉන්නවා. ඒකෙන් තමයි වියදම් කරන්නේ. එහෙම. හරි? ඒ වාගේ සොළු මුදල් ගෙවීම් ජර්නලයක් ආයතනයක පවත්වන්න පුළුවන්.
ඊළඟට වෙනම එකක් තියෙනවා භාණ්ඩ ණයට ගැනුම් ලියන්න වෙනම පොතක් තියෙනවා. භාණ්ඩ ණයට කියන්නේ පස්සේ ගෙවන්න ගන්නවා කියන එක. භාණ්ඩ ණයට ගැනුම් ලියන්න මේ පොත. ඊළඟට මේ ගත්තු භාණ්ඩ යම් යම් හේතු නිසා සමහර වෙලාවට අපිට ආපසු යවන්න වෙන අවස්ථා තියෙනවනේ. දැන් අපි ගත්තු භාණ්ඩ එක්ක නැෂ්‍ය වෙලා, යල් පැනලා, කැඩිලා බිඳිලා තියෙනවා. ඉල්ලපු නැති භාණ්ඩ අපිට එවලා තියෙනවනේ. ඉතින් ඒ වාගේ ගැටලු තියෙනවනේ. ඒත් ඒවා අපි ආපසු යවන්න වෙනවනේ. අන්න වෙනම පොතකේ ටික ලියන්න පුළුවන්. ආපසු යවුම් ජර්නලේ. ඊළඟට භාණ්ඩ ණයට වික්කොත් තව පොතක් අපි නඩත්තු කරනවා. විකුණුම් ජර්නලය කියලා. අපි ණයට විකුණනවා. හරිද? ණයට විකුණනවා කියන්නේ සල්ලි පස්සේ ගන්න විකුණලා තියෙනවා. ඒතර මේ ණයට විකුණු භාණ්ඩ වෙලාවකට අපිට ආපහු එවන්නත් පුළුවන් නේ. දැන් අපි විකුණපුවා යල් පැනපුවා නම් කල්ලිකුත් වෙලා නන්නේ. අපි විකුණනකොට ඒවා කැඩිලා බිඳිලා තිබ්බොත් එහෙමනේ. අපි ඉල්ලපු නැති බ්‍රෑන්ඩ් එකක් එවලා තිබ්බොත් සන්නම් නාමය වෙනස් නේ. එක එක භාණ්ඩ එක දැන් සබන් ගත්තොත් එහෙම සුවඳ සබන් ගත්තොත් නේද? එක එක සන්නම් නාම තියෙනවන්නේ. වර්ග 30 40ක් තියෙනවා. අපි දන්නේ නැති අහලා නැති නම් පවා තියෙනවා. ඉතින් අපි ඉල්ලපු නැති වර්ගයක් වෙලා තිබ්බොත් ආපහු නේද? අපි එයා ඉල්ලපු නැති භාණ්ඩයක් අපි යවලා තිබ්බොත් එයා අපිට ආපහු එවනෝනේ. අන්න ඒ වගේ ආපසු එවපු භාණ්ඩ ලියන්න වෙනම පොතක් තියාගන්න පුළුවන්. ඊළඟට දැන් මෙතන 1 2 3 4 5 6 7 නේ. පොත් 7ක් තියෙනෝනේ. ඔය 7ේම ලියන්න නැති තව ගණන් ටිකකුත් තියෙනවා. අන්න ඒ ටික ලියන්න අපි ප්‍රධාන ජර්නලේ නැත්තම් පොදු ජර්නලේ කියලා විශේෂ පොතක් නඩත්තු කරනවා. ඔන්න ඔයයි ගණනාවක් අපි කතා කරන්න ඕනේ. දැන් පොත් ජර්නලේ ගත්තාම ඒකේ සටහන් වර්ග 7ක් තියෙනවා. ව්‍යාපාරික ආරම්භක සටහන්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, ගැලපුම් සටහන්, මාරු සටහන්, පියවීමේ සටහන්, ලෙජරයට පිටපත් කිරීමේ සටහන්, වෙනස් සටහන් කියලා සටහන් වර්ග 7ක් මේකේ උගන්වනවා. හරිද? ඒවා ගැන ලොකු දීර්ඝ විස්තරයක් අපි 4 වෙනි මාතෘකාවේ කතා කරනවා. උපයෝගී පොත් කියලා ලොකු පාඩමක් අපිට තියෙනවා. අන්න ඒකේ තමයි මේවා විස්තරාත්මකව කතා කරන්නේ. දැන් අපිට නන් ටික විතරක් ඉගෙන ගත්තාම ඇති මේකදී. හරි? අපි මේ ගිණුම් කරන ක්‍රියාවලියනේ. ව්‍යාපාරික සම්පත් වර්ග තිබ්බා. සම්පත් වල හැඩය වෙනස් වෙලා ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධීන් ඇති වුණා. ඒ ගනුදෙනු හා සිද්ධීන් අපි එකතු කරා මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රබව ලිපි හරහා තමයි තොරතුරු ව්‍යාපාරික ඒකරාශී කිරීම කරන්නේ. එකතු කරන්නේ මූලාශ්‍ර ලේඛන හරහා. ඒ එකතු කරපුවා මුලින්ම අපි ලියනවා මෙන්න මේ පොත්වල. සටහන් කරනවා නැත්නම් වාර්තා කරනවා. හරිද? ඊළඟට අපි මොකද කරේ? මේ මූලික සටහන් පොත්වල ලියපුවා ලෙජරයට පිටපත් කිරීම කියලා කරන්නේ. ලෙජරයට පිටපත් කිරීම. ඔව්. දැන් ලෙජරය කියන එක අපි කතා කරා. මේ ලෙජරය කියන්නේ ව්‍යාපාරික ගිණුම් ඇතුළත් පොත. ඒ ගිණුම් කරන වැදගත් දෙයක් නෙමෙයි ගිණුම් කියන එක. ගිණුම් කියන එක වැදගත්. එතකොට දැන් ගිණුමක් කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි යෝඩියේ T අකුරේ හැඩයට තියෙන එකක්. මේ බලන්න මේක ගිණුමක්. මේක දැන් ඔයාගේ වම් අත පැත්තට කියන්න පුළුවන් හර පැත්ත කියලා. ඔයාගේ දකුණු අත පැත්තට කියනවා බැර පැත්ත කියලා. මෙන්න මෙහෙමයි යන්නේ හර බැර. ඔය හර බැර කියලා පැති දෙකක් තියෙන ලේඛනයකට කියනවා ගිණුමක් කියලා. ලෙජර් ගිණුමක් කියලා අපි කියන්නේ. ලෙජර් ගිණුම. හරිද? එතකොට දැන් මේ වාගේ ලෙජර් ගිණුම් වර්ග අපි ගිණුම් කරන්නේ කතා කරන පහක් කතා කරනවා. මොනවාද ඒ පහ? වත්කම් වර්ගයේ ගිණුම් ගැන කතා කරනවා. වගකීම් වර්ගයේ ගිණුම් ගැන කතා කරනවා. ආදායම් වර්ගයේ ගිණුම් ගැන කතා කරනවා. වියදම් වර්ගයේ ගිණුම් ගැන කතා කරනවා. හිමිකම් වර්ගයේ ගිණුම් ගැන කතා කරනවා. හරිද? දැන් අනිත් විෂයන් වාගේ අපිට මේ ගිණුම් කරන විෂය අමාරු නැහැ. මොකද හේතුව අපිට අර නිශ්චිත කරුණු ටිකක් ඉගෙන ගන්න තියෙනවා. දැන් මූලික සටහන් පොත් ගත්තාම 1 2 3 4 5 6 7 8 ඔය 8 විතරයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. උතරින් එහාට අපි ඉගෙන ගන්න නැහැ. දැන් ගිණුම් ගත්තොත් ගිණුම් වර්ග 5න් ඉවරයි වැඩේ. වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, ආදායම් ගිණුම්, වියදම් ගිණුම්, හිමිකම් ගිණුම්. නම් ටික විතරක් පාඩම් කරගත්තා ඇති දැනට. ඔය වගේ ගිණුම් වර්ග 5 එතනින් එහාට ගිණුම් නැහැ. නේද? ඒ නිසා අර නිශ්චිත රාමුවක් ඔස්සේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. කොටුවක් තුල ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? දැන් මේ රාමුවෙන් එහා අපි ඉගෙන ගන්න ඕනේ නැහැ ගිණුම් කරන්නේ. කවුරු ඉගෙනුවත් මූලික සටහන් පොත් මේ ටික තමයි ඉගන්නන්නේ. ඊළඟට ගිණුම් කවුරු ඉගෙනුවත් මේ ගිණුම් වර්ග 5 තමයි උගන්වන්නේ. එහෙම එකක් තියෙනවා. නමුත් අනිත් විෂයන් ගත්තාම ඊට වඩා ටිකක් වෙනස්. දැන් ආර්ථික විද්‍යාව ගත්තාම ගොඩාක් අර මේ අපි සිලබස් එකේ නැති දේවල් නේ. එදිනදා වෙනස් වෙන දේවල් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ව්‍යාපාර අධ්‍යයන ඊටත් වඩා වැඩි. ව්‍යාපාර අධ්‍යයන කියන විෂය නිතරම
වෙනස් වීම වලට භාජන වෙන අලුත් සංකල්ප එකතු වෙන විෂයක්. ගිණුම්කරණය ගොඩාක් කලාවට එහෙම සංකල්පන දැන් මේ දිත්තු සටහන් කියන එක හරබැර කියන එක 1494 නොවැම්බර් 14 කියන දවසේ නොවැම්බර් 10 කියන දවසේ ප්‍රේටර් ලූකා පැසියෝලි ඉතාලි ජාතික නැත්නම් යුරෝපා ජාතික ප්‍රේටර් ලූකා පැසියෝලි විසින් තමයි මේ දිත්තු සටහන් න්‍යාය මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ 1494. දැන් එදා ඉඳන් අද දක්වා ඒවා වෙනස් වෙලා නැහැ. තවත් ඒ අනුගමනය කරන්නේ මේ හරබැර ටිකම තමයි. එහෙනම් මේ විෂය අපිට ඉගෙන ගන්න පහසු වෙනන්නේ ඒකයි. අපි ගොඩාක් කලාවට මෙතනින් එහාට ගියපු කාරණා ගැන කරනවට වඩා මේ රාමුව ඇතුලේ ඉඳන් තමයි ඉගෙන ගැනීම කරන්නේ. කවුරු ඉගෙනුවත් මේ ටික කොහොමද තමයි. ඒතර ලෙජරේට පිටපත් කිරීම. ලෙජරේ කියන්නේ ව්‍යාපාරයක ගිණුම් වඩංගු ස්ථානය. ගිණුම් වර්ග ප්‍රධාන වශයෙන් අපි පහක් හඳුනා ගමු. එතන මේ ලෙජරේට පිටපත් කිරීම ගැන එක අපි කතා කරද්දී මේ ගිණුම් කරන්නේ තව කාර්යයකට මේක සම්බන්ධ වෙනවා. තොරතුරු එක්රැස් කරා වාර්තා කරා මේකට අපි කියනවා වර්ග කිරීම කියලා. වර්ග කිරීම. වර්ගීකරණය. දැන් ඇත්තටම වර්ගීකරණයක් වෙනවනේ. දැන් මූලික සටහන් පොතේ ලියලා ඒ ලියපු ටික මේවායේ ගිණුම් වලට ගත්තාම දැන් මෙතනම අපිට වර්ග පහක ගිණුම් අහු වුණානේ. වර්ග පහක ගිණුම් අහු වුණා. වත්කම් වර්ගයේ ගිණුම් ගැන අහු වුණා. වගකීම් වර්ගයේ ගිණුම් ගැන අහු වුණා. ආදාය වර්ගයේ ගිණුම්, වියදම් වර්ගයේ ගිණුම්, හිමිකම් වර්ගයේ ගිණුම්නේ. අන්න බලන්න වර්ගීකරණ. නේද? වර්ග වෙනවා කියන එකකින් අදහස් ගන්න ඕක. වර්ගීකරණ. එතකොට ඔන්න තොරතුරු එක්රැස් කළ වාර්තා කර වර්ග කරා. වර්ග කරා. ඊළඟට මොකද කරන්නේ අපි? සාරාංශ කරනවා. සාරාංශ කරනවා. දැන් මේ ප්‍රධාන මාතෘකා ටික විතරක් පේන්නේ මේක මකන්නම්. හරි. ඒතර ඒ විදිහට ඇවිල්ලා දැන් මේ ලෙජරයත් හදලා ඊළඟට අපි හදනවා තව ලේඛනයක්. මොකද්ද? ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම. ට්‍රයල් බැලන්ස් කියන ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම කියන්නේ මේ වගේ පොඩි ලේඛනයක්. මේ වගේ පොඩි ලේඛනයක්. මේකේ හර බැර කියලා පැති දෙකක් තියෙනවා. හරිද? දැන් අපි අර ඉස්සෙල්ලා කතා කරන්නේ ලෙජරේ කියලා එකක්. ලෙජරේ මෙන්න මේවා තිබ්බනේ. මොනවද? ගිණුම් තිබ්බා. දැන් මහා පරිමාණ ව්‍යාපාරයක මේවායේ ගිණුම් ඉතින් 50ක් 60ක් තියෙයි. නේද? සාමාන්‍ය ව්‍යාපාරයක ගිණුම් 10ක් 12ක් තියෙයි. ඔහොම ගොඩාක් ගිණුම් තියෙනවා. දැන් මේ ගිණුමට සම්මතාකෘතිකුත් තියෙනවා. සම්මතාකෘති දෙනවා දිනය, විස්තරය, සංගල පිටු, වටිනාකම කියලා හර පැත්තේ කිහිපයක් තියෙනවා මෙහෙම. දිනය, විස්තරය, සංගල පිටු, වටිනාකම. මේ පැත්තේ දිනය, විස්තරය, සංගල පිටුව, වටිනාකම කියලා ඔහොම තියෙනවා. ඉතින් අපි එහෙම අර ලොකු ආකෘතියට යන්නේ නැහැ. මොකද දැන් ගිණුම් 10ක් ඇඳ ගන්න ඔය විදිහට රූල් කරන්න ගියොත් එimhe සෑහෙන වෙලාවක් යනවනේ. අපි ගිණුමක් කොහොමත් විභාගෙන් යදින්නේ මේ විදිහට. පොඩි ටී අකුරක් තමයි ගහන්නේ. මේක ඇතුළේ තියෙන විස්තර ටික ලියනවා අපි. හරි? ඔක ඇතුළේ විස්තර ටික ලියනවා. එතකොට දැන් මේ ලෙජරේ ගත්තාම ලෙජරේ ප්‍රධාන වශයෙන් අපි කියව ගිණුම් තියනවා කියලා. ලෙජරේ ප්‍රධාන වශයෙන් ගිණුම් තියෙනවා. එතන මේ ගිණුම් ටික ශේෂ කරන අපි තුලණය කරනවා කියලා කියන්නේ. ගිණුම් තුලණය කරනවා. නැත්නම් ශේෂ කරනවා. ඒ ශේෂ කළ වෙනම ලේඛනයකට ගන්නවා. අන්න ඒ ලේඛනයට තමයි අපි කියන්නේ ශේෂ පෙරික්සුම කියලා. දැන් ලෙජරේ කියපුවාම මේක පොතක්නේ. ලෙජරේ කියන්නේ පොතක්. ගිණුම් ඇතුළත් පොතට තමයි ලෙජරේ කියලා කියන්නේ. දැන් හිතන්නකෝ දැන් ලෙජරේ කියන පොතේ ගිණුම් 50ක් තියෙනවා කියන්නේ. ගිණුම් 50ක් තියෙනවා කියන්නේ පිටු 50ක් මේක තියෙන්න ඕන. නේද? ඊළඟට ඒ කියන්නේ එක පිටුවක් සඳහා එක ගිණුමයි වෙන් වෙන්නේ. එක පිටුවකට එක ගිණුමයි වෙන් වෙන්නේ. දැන් විදුලි ගාස්තු ගිණුම නම් ඒ එක පිටුවක විදුලි ගාස්තු ගිණුම. රක්ෂර ගාස්තු ගිණුම තව පිටුවක නම් ඒක තව පිටුවකට යනවා. ඊළඟට ගොඩනැගිලි ගිණුම තව පිටුවකට. ගොඩනැගිලි ගිණුම තව පිටුවකට. ඊළඟට යන්ත්‍ර සූත්‍ර ගිණුම ගත්තොත් තව පිටුවකට. මෝටර රථ ගත්තොත් තව පිටුවකට නේ. ඒ විදිහකට හැම ගිණුමක් සඳහාම අපි වෙනම පිටුවක් ලෙජරේ වෙන් කරනවා. හැම ගිණුමක් සඳහාම ලෙජරේ වෙනම පිටුවක් අපි වෙන් කරනවා. හරි ඒකට කියනවා ලෙජරය කියලා. ලෙජරය කියලා අපි කියනවා. ලෙජරේ. ලෙජරේ කියන්නේ එතකොට ව්‍යාපාරික ගිණුම් ඇතුළත් පොත කියන එකනේ. ලෙජරේ කියන්නේ ව්‍යාපාරික ගිණුම් ඇතුළත් පොත. එතකොට දැන් මේ ගිණුම් ඇතුළත් පොත ගත්තාම මේක ලොකු වාර්තාවක්. ලොකු වාර්තාවක්. ඒ ලොකු වාර්තාව අපි මොකද කරන්නේ? ශේෂ පෙරික්සම කියලා එක වාර්තාවකට ගන්න. ශේෂ පෙරික්සම කියලා එක වාර්තාවකට අපි ගන්නවා. එතන මොකද වෙන්නේ? අර ලෙජරේ කියන පොතේ තිබ්බ ගිණුම් ටික එක ලේඛනයකට පිටපත් වීමක් වෙනවා. එක ලේඛනයකට පිටපත් වීමක් වෙනවා. මොකද වෙන්නේ එතකොට? සාරාංශ වෙනවා.
මොකද වෙන්නේ? සාරාංශ වෙනවා. සාරාංශ වෙනවා. ඒ කියන්නේ අර පිටු 50ක් තියෙන එක පිටුවර ගත්තාම සාරාංශ වෙනවා කියන එක සාධාරණයි. නේද? පිටු 50ක ගිණුම් 50ක් තිබ්බට අපි කිව්වේ පිටු 50ක ගිණුම් 50ක් තිබ්බනම් ඒ ගිණුම් 50 අපි එක ලේඛනයට ගන්න. අන්න ඒ ලේඛනයට කියන්නේ මොකක් කියලාද? ශේෂ පෙරික්සම කියලා අපි ඒ ලේඛනයට කියන්නේ. හරිද? ලෙජරේ කියන්නේ පොතක් නම්. ලෙජරේ කියන්නේ පොතක් නම් ඒකේ ගිණුම් 50ක් තිබ්බනම් ඒ 50ම දැන් එක පිටුවක පෙන්නනවා. එක පිටුවක එක වාර්තාවක පෙන්නනවා. එතන මොකද වෙන්නේ? සාරාංශ වෙනවා. එනවා ඔන්න බලන්න. තොරතුරු එක්රැස් කරා, වාර්තා කරා, වර්ග කරා, සාරාංශ කිරීම. සාරාංශ කිරීම. අන්න සාරාංශ කිරීම කියන්නේ. මොකද සාරාංශ කරනවා කියන්නේ එතකොට අර ලෙජරේ කියන්නේ ලොකු පොතක් නම් ඒකේ තියෙන පිටු ඔක්කොගේ මෙව්වා එක පිටුවකට වාය ගන්න පුළුවන් ශේෂ පරික්ෂම කියන ලේඛනය හදපුවා. ඒකට අපි කියනවා සාරාංශ කිරීමේ ක්‍රියාවලිය කියලා. ගිණුම් 50ක් තිබ්බත් අපිට එක පිටුවකට ගන්න පුළුවන්. විදුලිය, රක්ෂණය, ගෙවල් කොළී, වරිපණම්, ප්‍රචාරණය, ප්‍රාර්ථනය, ගොඩනැගිලි, ඉඩම්, යන්ත්‍ර සූත්‍ර කිය පල්ලෙහාට දාන්න ගියහක්. එතන මොකද වෙන්නේ? සාරාංශ වෙනවනේ. සාරාංශ වෙනවා. හරිද? ඊළඟට අපි කරන ගිණුම් කරන ක්‍රියාවලිය තමයි දැන් ඔන්න සාරාංශත් කරා. එකත් ඉවරයි. හරිද? ඊළඟට අපි හදනවා මූල්‍ය ප්‍රකාශ කියන ඒවා. මූල්‍ය ප්‍රකාශ. නැත්නම් මේවට කියන අවසාන ගිණුම්. ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් කියන එක. අවසාන ගිණුම් කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඒකටත් අපි ගිණුම් කරන කියන්නේ සාරාංශ කිරීම තමයි. සාරාංශ කිරීම. ඔව් දැන් ඔය ඔක්කොම ටික කරලා අපි ඊළඟට බලා ගන්න ඕනේ මේ ගිණුම් කරන ක්‍රියාවලියේ ලාභද පාඩුද. ගිණුම් කරණය කරලා ලාභද පාඩුද. ව්‍යාපාරයක් කරන එකේ අවසාන නේද ඉලක්කයක් තියෙන්න එපේ ලාභ ලබා ගන්න එපේ. ඒතර මේ ලාභද පාඩුද කියන එක අපි ඊළඟට බලනවා. අන්න ඒවා බලන්න අපි හදනව මොනවද? මූල්‍ය ප්‍රකාශයත් අවසාන ගිණුම් පිළියෙල කරනවා. මූල්‍ය ප්‍රකාශයත් අවසාන ගිණුම් පිළියෙල කරනවා. ඒ අවසාන ගිණුම් වර්ග ගණනාවක් තියෙනවා. ඒවත් අපි ගිණුම් කරන එකට ගන්නවා. ඔය නිෂ්පාදන ගිණුම. ඊළාට වෙළඳ හා ලාභ අලාභ ප්‍රකාශය මේ වචන මතක තියාගන්න. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඊළාට මුදල් ප්‍රවාහ ප්‍රකාශය. හරි. ඊළාට ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන්. ඔන්න ඔය වගේ. හරිද? ඔය ටික තමයි ගිණුම් කරන ක්‍රියාවලියේ ප්‍රතිඵල ගන්න හදන වාර්තාව. ප්‍රතිඵල ගන්න හදන වාර්තාව. දැන් සාමාන්‍ය කට තේරෙනවා නිෂ්පාදන ගිණුම්. දැන් නිෂ්පාදනයක් කියන එක හදන්න ඕන. නැත්නම් අපිට බෑනේ එකක් හදන්න කොච්චරක් ගියාද කියලා හොයාගන්න. දැන් ඇගලුම් කම්හලක් ගැන හිතන්න. ඇගලුම් කම්හලක් ඔන්න ඩෙනිම් හදනවා. ඩෙනිම් මහනවා. එතකොට මේ ඇගලුම් කම්හල මාසයක් තුල ඩෙනිම් ලක්ෂයක් මැහුවා. ලක්ෂයක් මැහුවා. හරිද? එතන මේ ඩෙනිම් ලක්ෂයටම කොච්චරක් වියදම් ගියාද කියලා ඒකට හොයාගන්න පුළුවන්. හොයනකොට ඉතින් ඔය විදුලි ගාස්තුව පවා එකතු කරනවා. විදුලි ගාස්තුවද, රක්ෂණ ගාස්තුවද, මුරකරුගේ වැටුපද, සුපරීක්ෂකවරයාගේ වැටුපද නේද? රියදුරාගේ වැටුපද ඔය ඔක්කොම එකතු වෙන්න ඕන. ඔක්කොම එකතු කරලා හරිද? ඒ ටික මේ හදපු ගාණෙන් බෙදනවා. අපි හිතමුකෝ තව බිංදු දෙකක් තුනක් විතර වැඩි කළා උඩින් උත්තරයක් ගමුකෝ. 1 2 3 මෙතන බිංදු 5ක් තියෙනවනේ. තව බිංදු මං 3ක් උඩට දාන්න. ඒ කියන්නේ මෙච්චරක් ගියා ඔය සම්පූර්ණ වියදම් ටික. හරිද? එච්චර වියදම් කළ හැදු මේ මැහුවේ ඩෙනිම් ලක්ෂයක්. දැන් එක ඩෙනිමකට කීයක් ගියාද මේ? ඔය බලන්න. රුපියල් 1000ක් ගියා. අන්න එම හොයාගන්න එපේ. එක ඩෙනිමක් සඳහා රුපියල් 1000ක් තමයි අවසාන වශයෙන් වැය වුණේ. අවසාන වශයෙන් වැය වුණේ තමයි කෝල් එකක් කරගන්න. එක ඩෙනිමක් සඳහා රුපියල් 1000ක් වැය වුණා. දැන් ඊට පස්සේ අපිට මේකේ විකුණුම් මිල තීරණය කරන්න පුළුවන්. විකුණුම් මිල තීරණය කරන්න පුළුවන් නේ. දැන් 1000ක් ගියා නම් අපි ඕකට රුපියල් 300ක් ලාභ තියාගෙන 1300කට විකුණන්න තීරණය කරනවා. 1300ට විකුණන්න තීරණය කරනවා. අන්න ඒ සඳහා අපි නිෂ්පාදන ගිණුමක් කියන එක පිළියෙල කරන්න ඕනේ. ඒ නිෂ්පාදන ගිණුමේ හැම වියදම් වර්ගයක්ම අපි අන්තර්ගත කරනවා. නේද? මේ ඩෙනිම ඇතුලේ විදුලියෙන් එක ඩෙනිමක් සඳහා ගියපු වගේ පවා තියෙනවා. කම්හල් මුරකරුගේ වැටුපෙන්
එක දෙනිමක් සඳහා ගියපු වගේ මේ 1000 ඇතුලේ තියෙනවා. එහෙම හදාගන්න ඕනේ. නැත්නම් අපිට හරියටම මේ සඳහා ගියපු වගේ හොයාගන්න බැයි නම් අපිට විකුණුම් මිල හරියට තීරණය කරගන්න බැරි වෙනවා. ඒතර අපිට ලාභ වේද පාඩු වේද කියලා දන්නේ නැහැ. අපි දන්නේ නැතුව 1000ක් ගියා කියන එක හොයාගන්න බැරුව අපි 900ට විකුණුම් මිල තීරණය කළොත් මොකද වෙන්නේ? අපිට පාඩුයි. අපි දන්නේ නැතුව පාඩුයිනේ. එහෙම බෑ. හරියටම දශමයටම ටක්කෙටම අපි නිෂ්පාදන සඳහා ගියපු වියදම හොයාගන්න ඕනේ. අන්න ඒ සඳහා අපි හදනවා ඉදිරියේදී නිෂ්පාදන ගිණුමක් කියලා එකක් හදනවා. නිෂ්පාදන ගිණුම හදනවා. තව ව්‍යාපාරයක ලාභ පාඩු හොයාගන්න ලාභ ලාභ ප්‍රකාශ කියලා වෙනම වාර්තාවක් හදනවා. නේද? ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශ කියලා තව වාර්තාවක් හදනවා. ඒක නම් අපි කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම් අතර සම්බන්ධතාවය පෙන්වන වාර්තාව කියලා. අර ලෙජර් එක ගත්තාම මේකේ ගිණුම් වර්ග පහක් තිබ්බන්නේ නේද? ඒ පහෙන් මෙන්න මේකට දාන්නේ ආදාය වියදම් ටික. ආදාය වියදම් ටික. මූල්‍ය තත්ත්ව ප්‍රකාශ දාන්නේ වත්කම්, වගකීම්, හිමිකම් ටික. වත්කම්, වගකීම්, හිමිකම් ටික දාලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන වාර්තාව හදන්නේ නේ. ඔය වගේ වාර්තා ටිකක් හදනවා. අපි කෙටියෙන් කියමුකෝ. එතන මේ ශේෂ පරීක්ෂමේ අර ගිණුම් වර්ග ටික තිබ්බනේ. දැන් ලෙජර් එක කියන්නේ ලොකු පොතක්, දිග පොතක්. ඒකේ තියෙන ගිණුම් ටික දැම්ම කොහාටද? ශේෂ පරීක්ෂම කියන ලේඛනෙට දැම්මා. අන්න ඒ ලේඛනයේ තියෙන තොරතුරු තමයි මෙන්න මේ මූල්‍ය ප්‍රකාශ හදන්න භාවිතා කරේ. එතන මූල්‍ය ප්‍රකාශ පිළිවෙල කිරීම තුලත් අපි කියන්නේ සාරාංශ කරනවා කියලා. එහෙම කියන්නේ. දැන් මේ බලන්නකෝ. දැන් මේ ශේෂ පරීක්ෂමේ තියෙනවයින් නිෂ්පාදන අදාළ තොරතුරු නේද? නිෂ්පාදන ඒකක පිරිවහන්න අදාළ තොරතුරු නිෂ්පාදන ගිණුමේ ලියනවා. ඒක වෙනම සාරාංශ වීමක්. ඊළඟට ලාභය හෝ පාඩු හොයන්න අදාළ ආදාය වියදම් විස්තර ටික ශේෂ පරීක්ෂමේ තියෙන ටික ලාභ ලාභ ප්‍රකාශයට දානවා. නේද? ඊළඟට අර වත්කම් වගකීම් හිමිකම් ටික වෙනම ලේඛන දාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදනවා. ඒ කියන්නේ ව්‍යාපාරට සල්ලි කොහොමද ආවේ? සල්ලි කොහොමද ගලාගෙන ගියේ කියලා පෙන්වන්න වෙන වාර්තාවක් හදනවා. ඒකට අපි කියනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා. ඔය වගේ අර එක එක වාර්තා හදලා මේ තොරතුරු සාරාංශ කිරීමක් කරන්න පුළුවන්. සාරාංශ කිරීමක් කරන්න පුළුවන්. ඒ නිසා සාරාංශ කිරීමට පියවර දෙකක් අපි හඳුනා ගමු. සාරාංශ කිරීමට පියවර දෙකක් හඳුනා ගන්නවා. මෙන්න මේ දෙකම. ලෙජරය තුලින් ශේෂ පරීක්ෂම හදන එකයි මූල්‍ය ප්‍රකාශ හදන එකයි දෙකටම අපි කියන්නේ ගිණුම් කරන්නේ සාරාංශ කිරීම කියලා. සාරාංශ කිරීම කියලා කියනවා. හරි. ඊළඟට දැන් පියවර කීයද? තොරතුරු එක්රැස් කරා, වාර්තා කරා, වර්ග කරා. ඔව් සාරාංශ කරා. මේ දෙකෙන්ම සාරාංශ 4. 5 ඊළඟ පියවර. දැන් මෙහෙම යන්නේ දිගට ඔහොම යන්නේ. මෙහෙම යන්නේ. ඊළඟ පියවර තමයි මොකද්ද? විශ්ලේෂණය සහ විවරණය. වගු ප්‍රස්ථාර අනුපාත. වගු ප්‍රස්ථාර අනුපාත ආදී හදලා මේ තොරතුරු වඩා ගැඹුරින් සාකච්ඡා කරමු. වඩා ගැඹුරින් සාකච්ඡා කරමු. අපි ඒකට කියනවා විශ්ලේෂණය සහ විවරණය කියලා. විශ්ලේෂණය හා විවරණය. විශ්ලේෂණය සහ විවරණය. මම පොඩි විශ්ලේෂණයක් කරලා පෙන්නන්නම්. ගිය සතියේ මේ කලින් සතියකට මම එක් කරා. දැන් මෙහෙම හිතුවොත් අපි ඔන්න දැන් අපි ලාභ වාර්තා දෙකක් ගන්නවා. 2019 2020 ලාභ වාර්තා දෙකක් ගන්න. හරිද? එතන මේ වාර්තා දෙකේ උත්තර දෙකක් තියෙනවා. 2019 ලාභය අපිට තියෙන්නේ මම පොඩි ඉලක්කමක් ගන්න මේ වැඩි කරගන්න ලේසි වෙන්න 20000ක් කියලා කියන්නේ. 2020 ලාභ ප්‍රකාශ තිබ්බ 25000ක ලාභයක්. අපි ලාභ ප්‍රකාශ වනේ ලාභය පාඩු හොයාගන්නේ අන්තිමට. දැන් හොයාගත්තා. අවුරුදු දෙක තොරතුරු හොයාගත්තා අපි. 19 වර්ෂයේ 20000ක් ලාභය ආවා. පොඩි ඉලක්කම මේ හදන්න පුළුවන් වෙන මම ගත්තේ. 2020 25000ක ලාභයක් ආවා. දැන් කටින් ඇහුවොත් කියන්නේ කොයි අවුරුද්දේ ලාභය වැඩි කියලා. කෙලිම කියනවා 2020 ලාභය වැඩි කියලානේ. ඇත්තනේ. ඉතින් 19 20000ක් වෙච්ච ලාභය 2020 25000ක් වුණා නම් ඇත්තම ලාභය වැඩි වෙලා තියෙන 2020 තමයි. නේද? හැබැයි මේක අපි ගැඹුරින් විශ්ලේෂණය කරොත් මේ විශ්ලේෂණ සහ විවරණය කියන කොටසට ගියොත් මේක අපිට වැඩි වෙලා නැහැ කියලා පෙන්වන්නත් පුළුවන්. වැඩි වෙලා නැහැ කියලා පෙන්වන්න පුළුවන්. කොහොමද වැඩි වෙලා නැහැ කියලා පෙන්වන්නේ බලන්න. දැන් මම මේකට හදනවා මෙන්න මේ විශේෂ අනුපාතය සුද්ධ ලාභ අනුපාතය. සුද්ධ ලාභ අනුපාතය. තේරෙනවද? සුද්ධ ලාභ අනුපාතය හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන් දාලා ව්‍යාපාරයේ විකුණුම් වලට සාපේක්ෂව සුද්ධ ලාභය
100ට කීයක ප්‍රතිශතයක් තියෙනවද කියන කාරණා. හරිද? මම මෙහෙම කියනවා. 2019 20000ක ලාභයක් ආවනේ. විකුණුම් තිබ්බ ලක්ෂයක්. ලක්ෂයක් විකුණුම් තියෙනකොට 20000ක ලාභයක් තිබ්බා. දැන් මේක ප්‍රතිශතයක් කරමු 100ට වැඩි කරලා. 1 2 1 2 1 2 3 1 2 3 මේක උත්තරේ 120යි. මේ 2019 තත්ත්වය. 2019 තත්ත්වය ඕකයි. 2019 තත්ත්වය ඕකයි. ඒ කියන්නේ 2019 රුපියල් 100කට භාණ්ඩයක් විකුණනකොට රුපියල් 20ක ලාභයක් තිබිලා තියෙනවා. 100කට විකුණනකොට 20ක ලාභයක් තිබිලා තියෙනවා 2019 අවුරුද්දේ. තේරෙනවනේ ඒක සාමාන්‍ය. 100කට වික්කහම 20ක් ලාභයි. නේද? ඊළඟට බලමු අපි 2020 තත්ත්වෙ මම ආය ආදේශ කළ පෙන්නන්නම්. 2020 25000ක ලාභයක් තිබ්බා. හැබැයි විකුණුම් තිබ්බා කියන මම ගන්නවා 250000. ඔව් 250000ක් විකුණුම් කරලා තමයි 25000ක ලාභයක් උපයාගත්තේ. 250000ක ලාභයක් මේ විකුණුමක් කරලා 25000ක ලාභයක් ගත්තා. දැන් මේක සුළු කරමු අපි. මේකට මේක කැපුවා. 1 2 1 2 25ක් 1 බිඳුවයි. 110යි. ආම් බලන්න. ඉතින් බැලුව බැලමට අපිට 20000ට වඩා 25000 වැඩි වාගේ පෙන්වන්නට උඩින් බැලුවොත් ඒක ගැඹුරින් විශ්ලේෂණය කරොත් ඒක එහෙම වෙලා නැහැ ඇත්තටම නේ. 19 වර්ෂයේ 100කට භාණ්ඩ වෙක්කම 20ක් ලාභයි. නමුත් 2020 වර්ෂයේ 100කට භාණ්ඩ වෙක්කම තිබිලා තියෙන්නේ 10ක ලාභය. 100ට වෙක්කම 10ක් ලාභයි. ඒ කියන්නේ ඇත්තටම ලාභය මොකද වෙලා තියෙන්නේ? ලාභය අඩු වෙලානේ. ලාභය අඩු වෙලා. බැලුව බැලමට උඩින් බලපුවාම පේන තත්ත්වයට වඩා ගැඹුරින් සාකච්ඡාවේදී පේන තත්ත්වය වෙනස් නේ. අනේකයි. දැන් ගිණුම් කරන්නේ හැම තොරතුරක් මේ අනුව වගුගත කරනවා. දැන් වගුවකින් තොරතුරු අපිට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් නේ. ඡේදයකින් තියනට වඩා නේ. ඡේදයකින් දිග විස්තරයක් පිටුවක් විතර කියනවට වඩා ඔක වගුවට දාලා නේද වෙන වෙන මාතෘකා බෙදලා ඉලක්කම් ටික දාලා තිබ්බනම් අපිට ඉතා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඊට වඩා ප්‍රස්ථාර අනුසාරය යොදන එක නේ. ප්‍රස්ථාර. ප්‍රස්ථාරයකට දෙකලා තියෙනවනේ. වට ප්‍රස්ථාර තියෙනවා, ස්තම්භ ප්‍රස්ථාර තියෙනවනේ. දැන් ඔය වගේ ලාභය ව්‍යාපාරේ. මේ පැත්තට වර්ෂය ගත්තා. මේ පැත්තට ලාභය මිලියන ගණන් වලින් ගත්තා. මිලියන. දැන් මේ එක එක වර්ෂයේ ස්තම්භයෙන් දැන් පස්සේ මේ විදිහට වර්ෂ 5ක් කියමුකෝ අපි. හරි මේ 2020 2019 මේ 2018 මේ 2017 මේ 2016 එතකොට අන්න බලන්න ටක් ගාලා අපිට අවබෝධ කරගන්න පුළුවන් 2018 තමයි වැඩි ලාභයක් තිබෙලා තියෙන්නේ. ඉලක්කම් ගැන අවබෝධයක් නැති කෙනෙකුටත් මේක බලා ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් නේ. දැන් මේ දවස්වල දැන් ව්‍යාපාර පැත්තෙම නෙමෙයි. දැන් කොරෝනා ගත්තාම නේද? මේ නිතරම ප්‍රස්ථාර පෙන්නනවා නේද මේ විදිහට. ලෙඩ වෙච්ච ගාන වෙනම පාටකින් දානවා. හරිද? ඊට පස්සේ සුව වෙච්ච ගාන. මරණ සංඛ්‍යාවනේ. කොහොම එක එක වට ප්‍රස්ථාරණින් අදලා පෙන්නන්න පුළුවන්. එක එක පාට දාලානේ. හරි? දැන් මේ ඇවිල්ලා සුව වෙච්ච සංඛ්‍යාව නම් සුව වෙච්ච සංඛ්‍යාව වැඩි. දැන්ට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව. මේ මරණ සංඛ්‍යාව. මරණ. ඔය වාගේ අර මුළු ගාන 360ට හරවලා නේද? මේක සම්පූර්ණ 360ක් තියෙනවා මේකේ. ප්‍රතිශතය නේද? ඒතර ඒකේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම මේ ඉලක්කම් ටික හදලා මේකට දාපුවාම අපිට අවබෝධ කර ගැනීම පහසුයි. නේද? වැඩියෙන්ම තියෙන්නේ කොයි කොටසද? අඩුම තියෙන්නේ කොයි කොටසද කියලා හොයා ගන්න පුළුවන් නේ. ඒ විදිහට ව්‍යාපාරවලත් අපිට වට ප්‍රස්ථාර හදලා හරි ස්තම්භ ප්‍රස්ථාර හදලා හරි නේද? මේ ව්‍යාපාරික තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒකට අපි කියන්නේ ගිණුම් කරන තොරතුරු විශ්ලේෂණය සහ විවරණය කරනවා කියලා. ඒක ගිණුම් කරන්නේ පස්වෙනි කාර්යය හැටියට අපි දකිනවා. පස්වෙනි කාර්යය. හරි. ඔය ටිකත් ඉවරයි. ඊළඟට අවසානම කාර්යයට අපි යනවා. ඇල්මැති පාර්ශවයන්ට. ඇල්මැති පාර්ශවයන්ට. තීරණ ගැනීමට තොරතුරු ලබා දීම. ඔන්න ඔතනින් ගිණුම් කරන ඉවරයි. හරි? ඔකට අපි කියන්නේ මොකක් කියලාද ගිණුම් කරන 6 වෙනි කාර්යය sannivedana කිරීම. sannivedana කිරීම. ඔච්චරයි.
ඒ වගේ දිග ක්‍රියාවලියක් තමයි ගිණුම්කරණය කියලා කියන්නේ. හරි. ඒතර විශ්ලේෂණය සහ විවරණය කරා ව්‍යාපාර තොරතුරු ඊළඟට ඒ තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ලබා දුන්නා. ව්‍යාපාරික තොරතුරු බලාපොරොත්තුෙන් පසු වන පාර්ශවයන් ගණනාවක් ඉන්නවා ව්‍යාපාර ආයතනයේ. පාර්ශවයන් ගණනාවක් ඉන්නවා. කවුද පාර්ශවයන්? අයිතිකරුවෝ බලා ඉන්න තොරතුරු ගැන. ඊළඟට කලබනාකරු බලා ඉන්නවා. සේවකයෝ බලා ඉන්නවා. ණය දුන්නු ආයතන බලා ඉන්නවා. රජයේ බදු අය කරගන්න බලාගෙන ඉන්නවා. පාරිභෝගිකයෝ බලා ඉන්න හොඳ භාණ්ඩයක් ලැබෙයිද නැද්ද කියලා තීරණය කරගන්නනේ. ඒ වගේ පාර්ශවයන් ගණනාවක් ව්‍යාපාර දිහා බලා ඉන්නවා. ඒ පාර්ශවයන්ට ව්‍යාපාරික තොරතුරු ලබා දෙන එක තමයි අවසාන ගිණුම් කරන කාර්ය බවට පත් වෙන්නේ. ඒක අපි ගිණුම් කරන ප්‍රධාන අරමුණ පරමාර්ථය බවටත් පත් කරගන්නවා. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන කාර්යය. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම තමයි ගිණුම් කරන අවසාන අරමුණ පරමාර්ථය බවට පත් වෙන්නේ. හරි. දැන් ඔක අපි කතා කරලා තියෙනවා. දැන් ගිණුම් කරණය ගැන අපි නිර්වචනයක් ඇහුවොත් නිර්වචන ගණනාවක් තියෙනවා. අපිට නේද මේ YouTube එකට ගිහිල්ලා හරි සර්ච් කරලා බැලුවොත් ඕන තරම් අපිට නිර්වචන හොයාගන්න පුළුවන්. හරි. ගිණුම් කරන නිර්වචන කියලා සිංහලෙන් ගැහුවත් නැත්නම් definition of accounting කියලා ගැහුවත් මේ ඕන තරම් අපිට හොයාගන්න පුළුවන් නිර්වචනනේ. නමුත් අපිට අර පොදු නිර්වචනයක් තමයි වැදගත් වෙන්නේ. මේ මම මේ කතා කරේ පොදු නිර්වචන. මේක මතක නම් අපිට ගිණුම් කරන ගැන යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒත් අපි ගිණුම් කරන නිර්වචනය කරන්නේ මේ විදිහට ව්‍යාපාරයක මුදලින් මෙනී හැකි ගනුදෙනු හා සිද්ධි. ව්‍යාපාරයක මුදලින් මෙනී හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය හා විවරණය සහ එම තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට ලබා දීමේ සම්පූර්ණ ක්‍රියාවලිය ගෙනුම් කරණයයි කියලා. අනික තමයි ගෙනුම් කරන සම්බන්ධ පොදු නිර්වචනය. නැතකයිද ව්‍යාපාරයක මුදලින් මැනී හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය සහ එම තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගෙනුම් කරණයයි කියලා අපි කතා කරා. හරිද? මේක දිග පැයක් විතර අපි ගත්තේ දත් ඒ වාගේ කාලයක් අපි යොදාගත්තා. මේ අද කෙටියෙන් මම කිව්වේ. ඒ වාගේ දැන් මේ වචන ඔක්කොම ගැන අවබෝධයක් ලබා ගන්න අමාරුයි. මුළු සිලබස් එකම තමයි මෙතන තියෙන්නේ. සිලබස් එක මෙතන තියෙනවා. හරිද? නිසා ගිණුම් කරන නිර්වචනය කරනකොට හැම තොරතුරක්ම අන්තර්ගත විය යුතුයි. මුදලින් මෙනී හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය හා එම තොරතුරු ඇල්මැති පාර්ශවයන්ට sannivedanaya කිරීමේ ක්‍රියාවලිය අපි ගිණුම් කරණයයි කියලා විස්තර කරනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔය ටික අපි කතා කරා ගිණුම් කරන හැඳින්වීම යටතේ නිර්වචනය කතා කරා. හරි. ඒ නිර්වචනය කතා කරපු තැනම අපි නැවත ගිණුම් කරන්නේ කාර්යයන් ටිකත් ලියාගමු. මේක වැදගත්. හරි. ගිණුම් කරන්නේ කාර්යයන් ටික අපිට ගොඩක් කලාට වැදගත් වෙනවා. හරි. එහෙනම් ලියාගන්න දැන් ලියපු නෝට් එක තියෙනවනේ. ඒකට යටින් ලියාගන්න ගිණුම් කරන්නේ ප්‍රධාන කාර්යයන්. ගිණුම් කරන්නේ ප්‍රධාන කාර්යයන්. ගිණුම් කරන්නේ ප්‍රධාන කාර්යයන්. ගිණුම් කරන්නේ කාර්යයන්. දැන් අපි කාර්යයන් 6ක් තියෙනවනේ. ඔය කාර්යයන් 6 ලියාගන්නෙද්දි පොඩි විස්තර කිරීමකුත් එක්ක ලියා ගන්නවා. මෙන්න මේ විදිහට. 1. තොරතුරු එක් රැස් කිරීම. තොරතුරු එක් රැස් කිරීම. පොඩි ඉරි කෑල්ලක් ගාලා ඉස්සරේ ලියාගමු කොහොමද ඒ කියලා. කොහොමද ඒ කියලා. ඔව්. දැන් මාතෘකා ලියාගන්න ගිණුම් කරන්නේ කාර්යයන්. ගිණුම් කරන්නේ පොතේ ලියාගන්න. ගිණුම් කරන්නේ කාර්යයන්. මේක නිතරම අහන ප්‍රශ්නයක්. ගිණුම් කරන්නේ කාර්යයන් ගැන අපිට අර දැන් විභාග දෙකට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවනේ. ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා. එක පත්‍රය සහ දෙක පත්‍රය. හරිද? එක පත්‍රය සඳහා පැය දෙකක කාලයක් හම්බ වෙනවා. එක පත්‍රය සඳහා පැය දෙකක කාලයක් හම්බ වෙනවා. හරිද? ඊළඟට දෙක පත්‍රය සඳහා පැය 3ක් හම්බ වෙනවා. පැය 3ක් හම්බ වෙනවා. ඒ පැය 3ට අමතරව තව අලුතෙන් එකට හඳුන්ලා දීලා තියෙනවා විනාඩි 10ක්. විනාඩි 10ක්.
ඉස්සර පැය 3යි තිබ්බේ දැන් පැය 3කොත් මිනිත්තු 10ක් සෙකන්ඩ් පේපර් එකට දෙනවා. සෙකන්ඩ් පේපර් එක දෙනවා. මේ විනාඩි 10 දීලා තියෙන්නේ අමතර කියවීම කාලය කියලා. අමතර කියවීම කාලය. ඒ කියන්නේ පේපර් එක කියවන්න විනාඩි 10ක් අමතරව දීලා තියෙන එක ළමයින් තියෙන වාසිය. හරිද? ඊළඟට තවත් වාසියක් තමයි කට්ටියට කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න chance එක දීලා තියෙනවා ගිය අවුරුද්දේ ඉඳන්. ඒ කියන්නේ 2020 අවුරුද්දේ තමයි ඒක පටන් ගත්තේ. එතකම්ම උසස් පෙළ විෂයන් සඳහා ගණක යන්ත්‍ර භාවිතය තිබුණේ නැහැ. සාමාන්‍ය පෙළ කොහොමවත් තිබුණේ නේද? එතකොට දැන් ඔන්න අලුතෙන් තව වැඩක් දීලා තියෙනවා. ගණක යන්ත්‍රයක් ඔය කට්ට පාවිච්චි කිරීමේ chance එක දීලා තියෙනවා. කැල්කියුලේටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් විභාගෙදී ගෙනුම් කරන විෂය සඳහා උසස් පෙළ විෂයන් කීපයකට තමයි මේ නිර්දේශය දුන්නේ. ඒ කවුන්සලත් ඒ chance එක තියෙනවා. එතකොට තවත් ඔන්න අමතර වාසියක්. හරිද? දැන් මේ පැය දෙකේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට ප්‍රශ්න 50ක් අහනවා. ප්‍රශ්න 50ක් අහනවා. ලකුණු 4 ගානේ ලකුණු 200ක් ප්‍රදානය කරනවා. ලකුණු 200ක් ප්‍රදානය කරනවා. දැන් මේ ප්‍රශ්න 50 හැදෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 30කින් සහ කෙටි උත්තර ලියන ප්‍රශ්න 20කින්. ඔන්න ඔහොම තමයි ප්‍රශ්න 50 හැදෙන්නේ. හරිද? පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ ප්‍රශ්න 50න් බහුවර්ණ ප්‍රශ්න තියෙනවා 30ක්. ඉරි ගහන්නනේ. ඉරි ගහන ප්‍රශ්න 30ක් තියෙනවා. තව කෙටි උත්තර ලියන්න. කෙටි හා නිශ්චිත පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න කියලා අපි කියන්නේ. කෙටි උත්තර ලියන ප්‍රශ්න තියෙනවා කීයක්ද? 20ක් තියෙනවා. ඒ විදිහට ප්‍රශ්න 50ක් අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්න පත්‍රය තුල. ප්‍රශ්න 50. ඊළඟ දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තාම අපිට ලකුණු 40 ප්‍රශ්න තමයි තියෙන්නේ. 40 ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. ලකුණු 200ක් ගන්න. ලකුණු 40න් ප්‍රශ්න 5ක් ලියන්න ඕනේ. ලකුණු 200ක් ගන්න පුළුවන්. ඒතර මුළු ප්‍රශ්න පත්‍ර දෙකම ගත්තාම ලකුණු කීයක් හම්බ වෙනවද? 200 400ක් හම්බ වෙනවා. 200 ලකුණු 400ක් අපිට ප්‍රශ්න පත්‍ර දෙකට හම්බ වෙනවා. ඒ ලකුණු 400 නැවත දෙකෙන් බෙදපුවාම 400 දෙකෙන් බෙදපුවාම 404න් බෙදපුවාම 404න් බෙදුවා අපිට 100 ලකුණු කීයක්ද කියලා හොයාගන්න පුළුවන්. මම මේ කියාගෙන ගියේ දැන් මේ ගිණුම් කරන්නේ කාර්යයන් ගැන අපි ලියන්න පටන් ගත්තේ. ඒ ගිණුම් කරන්නේ කාර්යයන් ලියද්දී ඔය ගිණුම් කරන්නේ කාර්යයන් වලින් ගොඩාක් කලාට මුල් ප්‍රශ්න 10 ඇතුලේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ගිණුම් කරණය යනු කුමක්ද කියන එක නිර්වචනය තුලින් ප්‍රශ්නයක් හැමදාම පළවෙනි ප්‍රශ්නට දෙනවා. සහ ඔය කාර්යයන් ඇසුරින් ප්‍රශ්න කිහිපයක්ම විභාගය අපිට හම්බ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඒ ටික කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතන ලියා ගන්න ගිණුම් කරන්නේ කාර්යයන් කියන ටික තොරතුරු එක්රැස් කිරීම. තොරතුරු එක්රැස් කිරීම. එතන තොරතුරු එක්රැස් කරන්නේ කොහොමද කියන එක වැදගත් නේ. කොහොමද? මූලාශ්‍ර ලේඛන මගින්. මූලාශ්‍ර ලේඛන. නැත්නම් ප්‍රභව ලිපි. ප්‍රභව ලිපි මගින්. ප්‍රභව ලිපි මගින්. මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රභව ලිපි හරහා තමයි තොරතුරු එක්රැස් කිරීම කරන්නේ. ලියා ගන්න. අපි ගිණුම් කරන නිර්වචනය දා ලියාගත්තා. දැන් මේ ඊට යටින් ඉන්න කොටස තමයි අපි කරන්නේ. ගිණුම් කරන්නේ කාර්යයන්. ගිණුම් කරන්නේ කාර්යයන්. ගිණුම් කරන්නේ කාර්යයන්. පළවෙනි කාර්යය මොකද්ද? තොරතුරු එක්රැස් කිරීම. තොරතුරු එක්රැස් කිරීම. කොහොමද තොරතුරු එක්රැස් කරන්නේ? මූලාශ්‍ර ලේඛන ඇලිරක් ප්‍රභව ලිපි මගින්. මූලාශ්‍ර ලේඛන නැත්නම් ප්‍රභව ලිපි හරහා තමයි ව්‍යාපාරික තොරතුරු එක්රැස් කිරීම කරන්නේ. තොරතුරු එක්රැස් කිරීම. 2 වාර්තා කිරීම. වාර්තා කිරීම. එක්රැස් කරා වාර්තා කරා. වාර්තා කරන්නේ කොහෙද? මූලික සටහන් පොත්වල. මූලික සටහන් පොත්. නැත්නම් ඒවට කියන උපයෝගී පොත් කියලා. උපයෝගී පොත්. මූලික සටහන් පොත් හෙවත් උපයෝගී පොත්වල තමයි ඊළඟට වාර්තා කිරීම කරන්නේ. තොරතුරු මූලාශ්‍ර ලේඛන මම එකතු කරලා මූලික සටහන් පොත්වල වාර්තා කරනවා. උපයෝගී පොත්වල වාර්තා කිරීම කරගෙන ගිණුම් කර දෙවෙනි කාර්යය තමයි වාර්තා කිරීම කියන කාර්යය. හරි? මූලාශ්‍ර ලේඛන මගින් තොරතුරු එකතු කරලා අන්න මූලික සටහන් පොත්වල වාර්තා කිරීමක් කරනවා. අංක 3 එක්රැස් කරා වාර්තා කර වර්ග කිරීම. වර්ග කිරීම. වර්ග කිරීම. වර්ග කරන්නේ
මතකද අර වර්ගීකරණේ ලෙජරේට පිටපත් කිරීමනේ. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් කියලා වර්ග වුණාන්නේ. එහෙනම් ලෙජරේට පිටපත් කිරීම තුලින් ලෙජරයට පිටපත් කිරීම තුලින් ලෙජරයට පිටපත් කිරීම තුලින් තමයි වර්ගීකරණයක් සිදු වෙන්නේ. ලෙජරයට පිටපත් කිරීම තුලින් වර්ගීකරණයක් සිදු වෙනවා. වත්කම් වර්ගේ, වගකීම් වර්ගේ, ආදාය වර්ගේ, වියදම් වර්ගේ, හිමිකම් වර්ගේ කියලා වර්ග වෙනවන්නේ. හරි. වර්ග කිරීම. අංක 4 සාරාංශ කිරීම. සාරාංශ කිරීම. සාරාංශ කිරීම. කොහොමද අපි සාරාංශ කරන්නේ? සාරාංශ කරන්න පියවර දෙකක් අපි හඳුනා ගත්තනේ. මතකද? සාරාංශ කිරීම ආකාර දෙකකට සිදු වෙනවා කිව්වා. එකක් තමයි ශේෂ පෙරික්සුම් පිළිල කිරීම තුලින්නේ. ශේෂ පෙරික්සුම පිළිල කිරීම හා මූල්‍ය ප්‍රකාශ පිළිල කිරීම. සාරාංශ කිරීම වෙන්නේ කොහොමද? ආකාර දෙකකට වෙන්න පුළුවන් සාරාංශ කිරීම. ශේෂ පෙරික්සුම් පිළිල කිරීම සහ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම කියන පියවර දෙකම හරහා වෙන්නේ සාරාංශ කිරීම. සාරාංශ කිරීම. ශේෂ පෙරික්සුම් පිළිල කිරීම සහ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම තුළ වෙන්නේ මොකද්ද? සාරාංශ කිරීම. හරි. ඊළඟ පස්වෙනි කාර්යය තමයි විශ්ලේෂණය සහ විවරණය. විශ්ලේෂණය හා විවරණය. විශ්ලේෂණය සහ විවරණය කරන්නේ කොහොමද කියලා බලමු. අපි කතා කරා. විශ්ලේෂණය සහ විවරණය කරන්නේ කොහොමද? වගු, ප්‍රස්ථාර, අනුපාතන දේව පිළිල කරපුවාම අර මූල්‍ය ප්‍රකාශන තියෙනවා වඩා ගැඹුරින් සාකච්ඡාවක් වෙන්න පුළුවන් නේ. වඩා ගැඹුරින් සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. වගු, ප්‍රස්ථාර, අනුපාත පිළියෙල කිරීම මගින්. පිළියෙල කිරීම මගින්. හරි. වගු, ප්‍රස්ථාර, අනුපාත ආදී පිළියෙල කිරීම මගින්. වගු, ප්‍රස්ථාර, අනුපාත ආදී පිළියෙල කිරීම මගින්. වගු, ප්‍රස්ථාර, අනුපාත ආදී පිළියෙල කිරීම මගින්. ඊළඟ අවසාන කාර්යය තමයි sannivedana. මේක ලියා ගන්න. විශ්ලේෂණය සහ විවරණය කියන දාගන්න වගු, ප්‍රස්ථාර, අනුපාත ආදී පිළියෙල කිරීම මගින් තමයි විශ්ලේෂණය සහ විවරණය වීම සිදු වෙන්නේ. වගු, ප්‍රස්ථාර, අනුපාත ආදී පිළියෙල කිරීම. ඊළඟට අවසාන කාර්යය යන්න sannivedana 6. 6 වෙනි කාර්යය තමයි sannivedanaya කිරීම. sannivedanaya. sannivedanaya කිරීම. ඔව් දැන් sannivedanaya කරන්නේ අපි කොහොමද? අපි කතා කරා ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දෙන. මේක ලියාගන්න එක ඇල්මැති පාර්ශවයන්ට. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු ලබා දීම. හරි. ඔන්න ඔය විදිහට අපිට sannivedanaya කියන කාර්යය ගන්න පුළුවන්. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම. හරි. තර ගිණුම්කරණය හැඳින්වීමෙන් පස්සේ අපි දැනගන්න තියෙන විශේෂම කාරණේ තමයි මෙන්න මේ ටික. ගිණුම්කරණයේ කාර්යයන්. මේ ටිකට අපි කියන්නේ මොනවද කියලාද? ගිණුම්කරණයේ කාර්යයන් කියලා. ගිණුම්කරණයේ කාර්යයන්. මේ ටික අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතුයි. අපිට කෙටි ප්‍රශ්න පත්‍රය නිතරම මේවට ප්‍රශ්න අහන අවස්ථා තියෙනවා. ගිණුම්කරණයේ කාර්යයන් ඔස්සේ. හරිද? මේ ටික හොඳට කටපාඩම් කරගන්න ඕනේ. ඒතර ගිණුම්කරණයේ කාර්යයන් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි තොරතුරු එක්රැස් කිරීම. තොරතුරු ඒකරාශී කිරීම. මොනවද එක්රැස් කරන්නේ? මූලාශ්‍ර ලේඛන, හෙවත්
ප්‍රබව ලිපි හරහා තමයි ව්‍යාපාරික තොරතුරු එක් රැස් කිරීම කරන්නේ. ඊළඟට වාර්තා කිරීම දෙවෙනි කාර්යය. වාර්තා කිරීම කොහෙද වාර්තා කරන්නේ? මූලික සටහන් පොත්වල හෙවත් උපයෝගී පොත්වල තමයි වාර්තා කිරීම කරන්නේ. ඊළඟට වර්ග කිරීම. වර්ග කරන්නේ කොහොමද? ලෙජරේට පිටපත් කිරීම තුලින්. ලෙජරේ පත්කම් වර්ගය, වගකීම් වර්ගය, ආදාය වර්ගය, වියදම් වර්ගය, හිමිකම් වර්ගය ආදී වශයෙන් වර්ගීකරණයක් වෙනවනේ. අන වර්ගීකරණ. ඊළඟට සාරාංශ කිරීම. ශේෂ පරීක්ෂම පිළියෙල කිරීම තුලින් සාරාංශ වීමක් වෙනවා. තව ඊට අමතරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම තුලිනුත් සාරාංශ වීමක් වෙනවා. හරි. ඊළඟට විශ්ලේෂණය සහ විවරණය. පස්වෙනි කාර්යය විශ්ලේෂණය සහ විවරණය කොහොමද කරන්නේ? වගු හදනවා, ප්‍රස්ථාර හදනවා, අනුපාත පිළියෙල කරනවානේ. ඒ තුලින් අපිට විශ්ලේෂණය සහ විවරණය වීමක් සිදු වෙනවා. ඊට අවසාන වශයෙන් sannivedana ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අපි තොරතුරු ලබා දෙනවා. ඒකට කියනවා sannivedana කියලා. sannivedana කියලා කියනවා. පැහැදිලිද? right. දැන් ඔන්න අපි ගිණුම්කරණයේ හැඳින්වීම සාකච්ඡා කරලා ඊළඟට ඒ තුලින් ගිණුම්කරණයේ කාර්යයන් ටිකත් පැහැදිලි කරගත්තා. ඊළඟට බලන්න දැන් මේක අපි දෙවෙනි පිටුවේ කතා කරමින් යන් ගිණුම්කරණයේ අර්ථ දැක්වීම කියන මාතෘකාය බලන්න මුලව ඉඳන් ගිණුම්කරණයේ අර්ථ දැක්වීම. ඒකේ පොදු නිර්වචනයක් උඩින්ම දීලා තියෙනවා. ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකයට අදාළ ආර්ථිකමය තොරතුරු ලබා දීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය වේ කියලා. හරිනේ. ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකයට අදාළ ආර්ථිකමය තොරතුරු ලබා දීමේ සමස්ත ක්‍රියාවලිය. ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ. ව්‍යාපාරික මුදලින් මෙනී හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කරලා, වාර්තා කරලා, වර්ග කරලා, සාරාංශ කරලානේ විශ්ලේෂණය සහ විවරණය කරලා ඇල්මැති පාර්ශවයන්ට sannivedanayak කරා. ඒ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කියව මොකක් කියලාද? ගිණුම්කරණය කියලා. ඒ සම්පූර්ණ ක්‍රියාවලියට අපි කිව්වා ගිණුම්කරණය කියලා. හරි. දන්නවද? ඉතින් අපි කතා කරේ ගිණුම්කරණයේ ප්‍රධාන නිර්වචනය සම්බන්ධයෙන් ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා ගිණුම්කරණ ඒකයට අදාළ ආර්ථිකමය තොරතුරු ලබා දීමේ සමස්ත ක්‍රියාවලිය ගිණුම්කරණය කියලා. හරි. ඊළඟට දැන් ගිණුම්කරණය සම්බන්ධයෙන් තව නිර්වචන තියෙනවා. ගිණුම්කරණය සම්බන්ධයෙන් තව නිර්වචන කිහිපයක් තියෙනවා. එකත් මේක දීලා තියෙනවා. බලන්න ගිණුම්කරණය සම්බන්ධයෙන් ආයතන දෙකක් විසින් ඉදිරිපත් කළ ලද අර්ථ දැක්වීම පහත පරිදි වේ. එකක් තමයි ඇමරිකානු ගිණුම්කරණ සංගමය. ඇමරිකානු ගිණුම්කරණ සංගමය ගිණුම්කරණ නිර්වචනය කළා තියෙන කොහොමද කියලා බලමු. දැන් පොදු නිර්වචනයත් එක්කම මේක යනවා. පොදු නිර්වචනයත් එක්කම මේ නිර්වචනය ආසන්න වශයෙන් යනවා. කොහොමද බලන්න. තොරතුරු ප්‍රයෝජන ගන්නා පාර්ශවවලට විනිශ්චය කිරීමට තීරණ ගැනීමට හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ සහ sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය. අපි ප්‍රධාන නිර්වචනය කතා කරන මේ විදිහට ව්‍යාපාරික තොරතුරු, මුදලින් මෙනෙහි හැකි තොරතුරු එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, නේද? විශ්ලේෂණය සහ විවරණය හා sannivedanaya කියලා. ඒකම තමයි මේ ඇමරිකන් ගිණුම්කරණ සංගමය නිර්වචනය තුලත් අන්තර්ගත වෙන්නේ. ඒ වචන ටිකමයි මේක තුල තියෙන්නේ. හැබැයි මේක කටපාඩම් කරන්න ඕනේ. අපෙන් කෙලින්ම අහන්නේ ඇමරිකානු ගිණුම්කරණ සංගමයේ ගිණුම්කරණ නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියලා. මේක මේ විදිහටම කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. කොහොමද තියෙන්නේ? ඇමරිකානු ගිණුම්කරණ සංගමය තොරතුරු ප්‍රයෝජන ගන්නා පාර්ශවවලට. කියන්නේ ඇල්මැති පාර්ශවවලටනේ. විනිශ්චය කිරීමටත් තීරණ ගැනීමටත් හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීම, මැනීමේ sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නම් වේ. අර නිර්වචනය ආසන්න. ඊළඟට දෙක තව නිර්වචනයක් දීලා තියෙනවා. ගොඩාක් නිර්වචන දෙන්න පුළුවන්. මේ කීපය දීලා තියෙන්නේ. ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනය. ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතනයේ නිර්වචනය කළ තියෙන ආකාරය බලමු. යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත්
මූල්‍යමය ස්වરૂපයක් ගන්නා ගනුදෙනු හා සිද්ධීන් සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝග කරගෙන සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම සහ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම් කරනව වේ. හරි? අරකම තමයිනේ. යටත් පිරිසෙන් අර්ධ වශයෙන්වත් මූල්‍ය ස්වરૂපයක් ගන්නා ගනුදෙනු කියන්නේ මුදලින් මැනීමේ හැකියාවක් තියෙන ගනුදෙනු හා සිද්ධීන්. සුවිශේෂී ආකාරයට මුදල් මාධ්‍ය උපයෝග කරගෙන මුදලින් ප්‍රකාශ කරන්න ඕනේ. සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම සහ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵල විවරණය කිරීමේ කලාව ගිණුම් කරනව වේ කියලා ඇමරිකානු පොදු සහතිකලත් ගණකාධිකාරී ආයතන මේක නිර්වචනය කළා තියෙනවා. හරි? ඊළඟට කියනවා ඉහත පළමු නිර්වචනය ගිණුම් කරන පිළිබඳ පොදු නිර්වචනයයි. දෙවැනි නිර්වචනය මූල්‍ය ගිණුම් කරණය ගැන අවධානය යොමු කරයි කියලා දීලා තියෙනවා. හරි. ඊළඟ මාතෘකාවට පියන් ගිණුම් කරණය අවශ්‍ය වන්නේ ඇයි කියන එක. ඒක හැමදාම පළවෙනි ප්‍රශ්නය හැටියට ගිණුම් කරණය හම්බෙන ප්‍රශ්නේ ගිණුම් කරන අවශ්‍යතාවය නැත්නම් වැදගත්කම නැත්නම් අරමුණ කියලා අපිට අහන දේ. මොකක්ද ඒ? වාර්තා කරන ඒකයක් පිළිබඳ ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපයීම ගිණුම් කරන්නේ ප්‍රධානතම අවශ්‍යතාවය බවට පත් වෙනවා. මේකෙත් අපි කතා කරමු. තොරතුරු එක්රැස් කරලා, වාර්තා කරලා, වර්ග කරලා, සාරාංශ කරලා, විශ්ලේෂණය සහ විවරණය කරලා ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීමක් කරනවා. එතන මේ ගිණුම් කරන ප්‍රධාන අරමුණ බවට පත් වෙන ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙන මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම. පැහැදිලිද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දෙන එක තමයි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ පරමාර්ථය බවට පත් වෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හැමදාම ප්‍රශ්න පත්‍රය ගත්තාම ගත්තු ගාම අපිට හම්බෙන්නේ ওই ප්‍රශ්නේ. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම තමයි ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ. ඒක තමයි අහන පළවෙනි ප්‍රශ්නේ. හරි? ඒක තවදුරටත් විස්තර කරලා තියෙන මේ විදිහට බලන්න. වාර්තා කරන ඒකයක් පිළිබඳව ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපයීම ගිණුම් කරන්නේ ප්‍රධානතම අවශ්‍යතාවය. එබැවින් ගිණුම් කරණය ව්‍යාපාරික භාෂාවක් ලෙසද තොරතුරු සැපීමේ තොරතුරු පද්ධතියක් ලෙසද හඳුන්වනු ලබයි. තවද ගිණුම් කරණය පරිසර සාධකවල වෙනස් වීම මත ක්‍රමිකව විකාශනය වී ඇති විෂයක්. ඔව්. පරිසර සාධකවල වෙනස් වීම මත ක්‍රමිකව විකාශනය ඇති විෂයක්. ඒක ඇත්තටම ගිණුම් කරණය කියන එක පරිසර සාධකයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ කියන්නේ අපාවට පරිසරය තියෙනවනේ. ඒ පරිසරයේ තියෙන එක ඒකයක් තමයි ව්‍යාපාරයක් කියන එකනේ. පරිසරය තුල තියෙන එක කුඩා ඒකකයක් ව්‍යාපාරයක් කියන එක. දැන් උදාහරණයක් ඇට මෙහෙම ගත්තොත් එහෙම. දැන් මේ අපි යවට පරිසරය. මේ බෝලයක් මන් දැම්මේ අපි යවට පරිසරය පෙන්වන්න. හරිද? මේ පරිසරය ඇතුලේ එක ඒකකයක් ව්‍යාපාරයක් කියන්නේ. ව්‍යාපාරය. දැන් මේ පරිසරයේ තියෙන විවිධ සාධක තියෙනවා. නේද? අපි මේවා වෙනම පාඩමක් වශයෙන් කතා කරනවා. ආර්ථික හා දේශපාලන පරිසරය. ආර්ථික හා දේශපාලන පරිසරය තියෙන. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. සමාජ හා සංස්කෘතික පරිසරය. ඊළඟට තාක්ෂණික පරිසරය. ඊට කලින් අපි ගමු නෛතික පරිසරය කියලා. නෛතික පරිසරය. ඒ කියන්නේ නීතිමය කරුණු වෙනස් වෙන එක ව්‍යාපාරවලට බලපානවා කියන එක. නෛතික පරිසරය. නෛතික පරිසරය. ඊළඟට අපි ගමු සමාජ හා සංස්කෘතික පරිසරය. එක් ගත්තානේ නෛතික පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. ශිල්පීය හා වෘත්තීය පරිසරය. තව ගන්න පුළුවන් තාක්ෂණික පරිසරය. තාක්ෂණික පරිසරය. ඔන්න බලන්නකො මේ විදිහට අපි අවට පරිසරය ගත්තාම අපි අවට පරිසරයේ විවිධ සාධක තියෙනවා. අපි අවට පරිසරයේ විවිධ සාධක තියෙනවා. ඒ සාධක හැම එකේම බලපෑමට ව්‍යාපාරයක් යටත් වෙනවා. ඒකට හේතුව තමයි මේ පරිසරයේ තියෙන එක කියන්නේ ව්‍යාපාරයක් කියන්නේ.
නේද? ව්‍යාපාරය ඇතුලේ තියෙන එක ඒකයක් පරිසරයක්. මේ ව්‍යාපාර කියන එක මේ පරිසරය ඇතුලේ තියෙන එක කුඩා ඒකකයක්. ඒ නිසා පරිසරයේ තියෙන හැම සාධකයක්ම බලපෑමට ව්‍යාපාරයක් එකහෙලාම ලක් වෙනවා. අපි මේවා බාහිර පාරිසරික සාධකයන්ට වෙනම සාකච්ඡාවක් කරනවා. දැනට මතක තියාගන්න ආර්ථික හා දේශපාලන කටයුතු මේ කරුණු විවිධාකාරයෙන් ව්‍යාපාරයට බලපාන. ඊළඟට සමාජ හා සංස්කෘතික පරිසරයේ සිදුවන කරුණු ව්‍යාපාරයට බලපාන. නීතිමය කරුණු ව්‍යාපාරයට බලපාන. අනපනත් වාගේ. ශිල්පීය හා වෘත්තීය පරිසරයේ ව්‍යාපාරයට බලපාන. තාක්ෂණ වෙනස් වෙන එක ව්‍යාපාරයට බලපානනේ. අනේ අපි පාරිසරික සාධකයන්ට වෙනම සාකච්ඡාවක් කරනවා. හරි. එතන මේක අපි කියාගෙන ගියේ ගිණුම් කරන්න අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ. එබැවින් ගිණුම්කරණය ව්‍යාපාරික භාෂාවක් ලෙසද තොරතුරු පද්ධතියක් ලෙසද හඳුන්වනු ලබයි. තොරතුරු පද්ධතියක් ලෙසද හඳුන්වනු ලබයි. තවද ගිණුම්කරණය පරිසර සාධකවල වෙනස් වීම මත ක්‍රමිකව විකාශනය වී ඇති විෂයකි. පරිසර සාධකවල වෙනස් වීම මත ක්‍රමිකව විකාශනය වී ඇති විෂයකි. මේවා පරිසර සාධක ආර්ථික, තාක්ෂණික, නීතිමය, වෘත්තීය, දේශපාලන හා සමාජීය ලෙස වර්ග කිරීමට හැකියි. මේ දෙන්නේ ටික තමයි. මේවට පරිසරය ගත්තාම මේ පරිසරයේ තියෙන හැම සාධකයක්ම ව්‍යාපාර වලට එකහෙලාම බලපානවා කියන්නේ. හරිද? පරිසර සාධක වලට අනුකූලව වෙනස් වන බැවින් ගිණුම්කරණය සමාජ විද්‍යාවක් ලෙසද හඳුන්වනු ලබයි. ඔව් අපෙන් එහෙවත් ගිණුම්කරණය සමාජ විද්‍යාවක් කියන්නේ ඇයි? සමාජ විද්‍යාවක් කියන්නේ මේ සමාජයේ තියෙන සියලු කරුණු අනුව ව්‍යාපාරය හැඩ ගැහෙන්න ඕන කියන කාරණය. නේද? තාක්ෂණය වෙනස් වෙනකොට ඒ තාක්ෂණ වෙනස් වීම වලට අනුව අපේ ව්‍යාපාරය හැඩ ගැහෙන්න ඕන. අපි අල්පැන ගිය ක්‍රම අනුගමනය කළා හරියන්නේ නැහැ. අනපනත් වෙනස් වෙනකොට, නීතිමය කරුණු වෙනස් වෙනකොට ඒවට අනුකූලව හැඩ ගැහෙන්න ඕන. මිනිස්සුන්ගේ සමාජ සංස්කෘතික රටාවන් වෙනස් වෙනකොට ඒ විදිහට අපි හැඩ ගැහෙන්න ඕන. නැත්නම් අපේ ව්‍යාපාර අසාර්ථක වෙනවනේ. ඒ නිසා ගිණුම්කරණය කියන එක සමාජ විද්‍යාවක් කියලා අපි හඳුනාගන්නේ අන්න ඒ විදිහට පාරිසරික සාධක වලට අනුරූපීව අපේ ව්‍යාපාරය හැඩගැසීම සිදු විය යුතු නිසානේ. ඒ අපි කතා කරේ ගිණුම්කරණය අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණේ. ප්‍රධාන අවශ්‍යතාවය තමයි එහෙනම් මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන කාරණේ. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන කාරණේ. හරි. ඊළඟට අපි කතා කරමු ව්‍යාපාර වාර්තාකරණ ඒකකය. රිපෝටිං එන්ටිටි කියන එක වාර්තාකරණ ඒකකය කියන්නේ මොකක්ද කියන කාරණා. වාර්තාකරණ ඒකකය. ඔව් මොකද්ද මේ වාර්තාකරණ ඒකකය කියන්නේ? අපිට ඇත්තටම ගිණුම් කරන තොරතුරු වාර්තා කරන මොකක් හරි ඒකකයක් තියෙන්න ඕන. නැත්නම් අපිට හරබැර ආකාරයට හරි ලාභ පාඩු හොයන්න හරි ඒකකයක් නැත්නම් ගිණුම් කරන්නේ අසාර්ථක වෙනවා. එහෙනම් ගිණුම් කරන කටයුතු සිදු කරන ඕනෑම ආර්ථික ඒකයට කියන්න පුළුවන් අපිට වාර්තාකරණ ඒකකයක් කියලා. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, ව්‍යාපාර ආයතනයක් වෙන්න පුළුවන්, රටක් වෙන්න පුළුවන්. රටේම ගිණුම් හදනවනේ. රාජ්‍ය ගිණුම්කරණය, ජාතික ගිණුම්කරණය නේද? ඒ වගේ හදනවනේ. නේද? සමාජීය ගිණුම්කරණය, පුද්ගල ගිණුම්කරණය, හරි ව්‍යාපාර ගිණුම්කරණය අපි පිළිල කිරීමක් කරනවා. එහෙනම් ගිණුම් කරන තොරතුරු වාර්තා කරන්න තියෙන්න ඕනේ ප්‍රධාන ඒකයට කියනවා අපි මොකක් කියලාද? වාර්තාකරණ ඒකකය කියන. ඒක අපිට විවිධ ආකාරයට බෙදන්න පුළුවන්. දැන් මේකේ නෝට් එකේ කතා කරලා තියෙනවා. ඒක බෙදන්නේ කොහොමද කියන කාරණේ. පොඩ්ඩක් අපි බලමු ඒකත්. හරි? වාර්තාකරණ ඒකක නැත්නම් රිපෝටිං එන්ටිටි කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු වන්නේ. ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු වන්නේ යම්කිසි ඒකකයකට අදාළවයි. ඔව්. ගිණුම් කරන කටයුතු සිදු කළ යුතු වන්නේ යම්කිසි ඒකකයකට අදාළවයි. ඒකකයක් තියෙන්න ඕන. වාර්තා කරන මොකක් හරි ඒකකයක් තියෙන්න නැත්නම් ගිණුම් කරන තොරතුරු ලියන්න බෑනේ. මෙහිදී ගිණුම් කරන කටයුතු සිදු කරන ලබන නිශ්චිත ඒකකය වාර්තාකරණය කියලා හඳුන්වනවා. මොකද්ද? ගිණුම් කරන කටයුතු සිදු කරන ලබන නිශ්චිත ඒකකය වාර්තාකරණය කියලා හඳුන්වනවා. දැන් ඔයාලට දන්නවා තනි පුද්ගල ව්‍යාපාර තියෙනවා, හවුල් ව්‍යාපාර තියෙනවා, සමාගම් තියෙනවා, නේද? ලාභ අරමුණු කරන උගත් සංවිධාන තියෙනවා. ක්‍රීඩා සමිති වෙන්න පුළුවන්, යෞවන සමාජ වෙන්න පුළුවන්, මරණාධාර සමිති වෙන්න පුළුවන්, කාන්තා සමිති වෙන්න පුළුවන් නේ. ඒවයි ගණනාවක් අපිට තියෙනවානේ. එක එක ඒකක. ඒතර මේ හැම එකක්ම වාර්තා කරන ඒකයක් වශයෙන් ගන්න පුළුවන්. වාර්තා කරන ඒකකය ව්‍යාපාර ආයතනය, රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක්, දෙපාර්තමේන්තුවක්, සමිතියක් විය හැකියි. රාජ්‍ය වෙන්නත් පුළුවන්, පෞද්ගලික වෙන්නත් පුළුවන්. වාර්තා කරන ඒකකයේ එක ඒවා අයිතිය මත බලන්න.
ඒවයි අයිතිය මත තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් ලෙස මූලික වශයෙන් වර්ග කළ හැකියි. ඔන්න බලන්න. වාර්තා කරන ඒකකය අයිතිය මත බෙදෙන ආකාරය. කොහොමද අයිතිය මත බෙදන්නේ? තනි පුද්ගල ව්‍යාපාර කියලා බෙදන්න පුළුවන්. හවුල් ව්‍යාපාර, සමාගම් ආදී වශයෙන් මූලික වශයෙන් වර්ගීකරණයක් කරන්න පුළුවන් අයිතිය මත. අයිතිය මත. හරිද? තනි පුද්ගල ව්‍යාපාරික එක්කෙනෙකුට අයිතිය තියෙන්නේ. නේද? හවුල් ව්‍යාපාරයක් ගත්තාම අවම වශයෙන් දෙන්නෙකුට අයිති. අවමේ දෙකයි. උපරිමේ කීයද? 20යි. හවුල් ව්‍යාපාරයක සමාජික සංඛ්‍යාව ගත්තාම නියමය මොකද්ද? අවම වශයෙන් ඉන්න හවුලක් වෙන දෙන්නේ. උපරිම වශයෙන් 20ක් ඉන්න පුළුවන්. අන්නත් එතන අයිතිය ගැන කියවෙනවා. ඊට සමාගම් ගත්තාම වෙනම එක සමාගම් වර්ග තියෙනවා. පෞද්ගලික සමාගම්, පොදු සමාගම්, ඊළඟට ඇපේන් සීමිත සමාගම්, හරි, අක්වෙරළ සමාගම්, ඒ වගේ එක එක සමාගම් වර්ග තියෙනවා. හරිද? ඒ සමාගම් වර්ග ගත්තාම ඒවයි සමාජික සංඛ්‍යාව සම්බන්ධ නියමයක් තියෙනවා. අයිතිය සම්බන්ධ නියමයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තාම වර්තමානයේ තියෙන අපිට 2007 අංක 7 දරන නව සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. දැන් මේ සමාගම් පනත දීලා තියෙන නිර්දේශය තමයි එක පුද්ගලයෙකුට සමාගමක් පටන්ගෙන කරගෙන යන්න පුළුවන්. හරි. දැන් පෞද්ගලික සමාගම් කෙනෙක්ගේ අවම වශයෙන් එක්කෙනෙක් ඉන්නවා. උපරිමේ 50කට සීමා වෙනවා. ඊළඟ පොදු සමාගම් කියන සමාගම් වර්ග ගත්තාම අවමේ එකයි උපරිමය සීමාවක් නැහැ. ඕන තරම් බඳවා ගන්න පුළුවන්. කොටස් විකුණන්න පුළුවන්. හරිද? ඒ වගේ අර අයිතිය ගැන මේ වගේ හඳුනා ගැනීමක් අපිට කරන්න පුළුවන්. ඒ නිසා අයිතිය අනුව අපි වාර්තාකරණ ඒකකය බෙදනවා කොහොමද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් ආදී වශයෙන් අපිට බෙදීමේ හැකියාව තියෙනවා. බෙදීමේ හැකියාව තියෙනවා නේ. හරි. ඊළඟට අපිට වෙනම දීලා තියෙනවා යටින් අංක 2 අරමුණ මත වාර්තාකරණ ඒකකය ලාභ ඉපීමේ පරමාර්ථයෙන් පවත්වන ලබන ආයතන සහ ලාභ ඉපීමේ පරමාර්ථයෙන් තොරව පවත්වන ලබන ආයතන ලෙස වර්ග කළ හැකියි. ඉතින් වාර්තාකරණ ඒකකය අරමුණ අනුව වාර්තා කරනවා. දැන් ඉස්සලා වාර්තා කරේ කොහොමද? අයිතිය මතනේ. අයිතිය මත තනි හවුල් සමාගම් ආදී වශයෙන් වර්ග කරන්න පුළුවන්. ඊළඟ අරමුණ මත වාර්තා කරනවා නම් ලාභේපීමේ පරමාර්ථයෙන් යුතුව පවත්වන්නේව සහ ලාභ පරමාර්ථයෙන් තොරව පවත්වන. ඒ කියන්නේ සුබ සාධන අරමුණෙන්නේ සමිති සංවිධාන, ක්‍රීඩා සමාජ, යෞවන සමාජ, මරණාධාර සමිති, කාන්තා සමිති ඒ වගේ වනේ. ඒ විදිහට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකත් විතර පාඩම් කරගන්න. වාර්තාකරණ ඒකකය අයිතිය මත කොහොමද බෙදන්නේ සහ අරමුණ අනුව කොහොමද බෙදන්නේ කියන කාරණා. අයිත් කියන්න පුළුවන්. අයිතිය අනුව බෙදන්නේ තනි පුද්ගල, හවුල් සහ සමාගම් ලෙස. අරමුණ මත බෙදන්නේ කොහොමද? ලාභීපීමේ පරමාර්ථයෙන් පවත්වන්න සමිති මේ ව්‍යාපාර සහ ලාභ අරමුණෙන් තොරව පවත්වන්න සමිති සංවිධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි. ඊළඟට අපි කතා කරනවා වාර්තාකරණ ඒකකය මත ඊට අදාළ ගිණුම්කරණය. අපි කියව ඕනෑම ආයතනයකට, පුද්ගලයෙකුට, රටකට නේද ගිණුම් හදන්න පුළුවන්. ඒ හැම ඒකකයක්ම අපි වාර්තාකරණ ඒකකයක් වශයෙන් හඳුනා ගන්න. ඒ අනුව මේ ගිණුම් කරන ඒකකය සහ ඊට අදාළ වන ගිණුම් කරන ක්‍රමවේද අපි මේ chart එකේ දක්වලා තියෙනවා. හරිද? ඒතර ගිණුම් කරන ඒකේ නැත්නම් වාර්තාකරණ එක දෙකම එකයි. ගිණුම් කරන ඒකේ කිව්වත් වාර්තාකරණ ඒකේ කිව්වත් දෙකම එකයි. ඒතර ගිණුම් කරන ඒකේ ව්‍යාපාරයක් නම් ඒකට අදාළ වන ගිණුම් කඩ අපි කියන මොන ගිණුම් කරන්නේ කියලාද? ව්‍යාපාර ගිණුම් කරන්නේ කියලා. ඒකට කියන්නේ ව්‍යාපාර ගිණුම් කරන්නේ කියලා. ඊළඟ වාර්තාකරණ ඒකකේ නැත්නම් ගිණුම් කරන ඒකකය පුද්ගලයෙක් නම් ඊට අදාළ වන ගිණුම් කඩ අපි කියනවා මොන ගිණුම් කරන්නේ කියලාද? පුද්ගල ගිණුම් කරන පර්සනල් accounting කියලා. හරිද? ඊළඟට වාර්තාකරණ ඒකේ නැත්නම් ගිණුම් කරන එකේ රටක් නම් ඒ රටේම ගිණුම් හදන එකට කියනවා ජාතික ගිණුම් කරණය කියලා. ජාතික ගිණුම් කරන ආර්ථික විද්‍යාව කරනවා. හරිද? වාර්තා කරන එක රාජ්‍ය ආයතනයක් නම් රජයේ කියන්නේ වැඩි අයිතිය රජයට තියෙන ව්‍යාපාර තියෙනවනේ. රාජ්‍ය ආයතන නැත්නම් රාජ්‍ය ව්‍යාපාර. ඒ එකක් නම් ගිණුම් කරන එක නැත්නම් වාර්තා කරන ඒකකය. ඒකට අපි හදන ගිණුම් කරන කියන්නේ රාජ්‍ය ගිණුම් කරණය කියලා. රාජ්‍ය ගිණුම් කරණය. ඊළඟ වාර්තා කරන ඒකකයේ සමාජ සංවිධානයක් නම් සමාජ සංවිධානයක් නම් ඒකට අපි හැඳින්වීම කරනවා ඒකට සමාජ ගිණුම් කරණය කියලා කියනවා. ඔන්න ඔය විදිහට අපි වාර්තා කරන ඒකක විවිධාකාරයෙන් ගිණුම් කරන වර්ධ කරන්න පුළුවන්. වාර්තා කරන එක ව්‍යාපාරයක් නම් ව්යාපාර ගිණුම් කරන අදාළ වෙනවා. වාර්තා කරන එකේ පුද්ගලයෙක් නම් පුද්ගල ගිණුම් කරණය සම්බන්ධ වෙනවා. වාර්තා කරන එකේ රටක් නම්
ජාතික ගිණුම් කරණය වැදගත් වෙනවා. වාර්තාකරණයේ රාජ්‍ය ආයතනයක් නම් රාජ්‍ය ගිණුම් කරණය වැදගත් වෙනවා. වාර්තාකරණයේ සමාජ සංවිධානයක් නම් සමාජීය ගිණුම් කරණය වැදගත් වෙනවා. හරි. ඊළඟට දැන් මේ වාර්තාකරණ ඒකයත් එක්කම යන එකක් තමයි ව්‍යාපාර ඒකක සංකල්පය කියන එක. ව්‍යාපාර ඒකක සංකල්පය කියන එක. හරි. ඒක ගැනත් පොඩි අවබෝධයක් අපි අනිවාර්යෙන් ලබා ගත යුතුයි. බලමු මොකද්ද මේ ව්‍යාපාර ඒකක සංකල්පය කියන එක අදහස් වෙන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පය. මේකටම අපි කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය කියලා. ගිණුම් කරන ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්ප. ගිණුම් කරන ඒකක සංකල්ප. නැත්නම් මේකට අපි කියනවා ආයතනමය සංකල්පය කියලා. ආයතනමය සංකල්පය. නැත්නම් මේකට කියනවා අස්තිත්ව සංකල්පය කියලා. අස්තිත්ව සංකල්පය. අස්තිත්ව සංකල්ප. නැත්නම් මේකට කියනවා භූතාර්ථ සංකල්පය කියලා. එකම දෙයක් මේ කතා කරන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පය. නැත්නම් ඒකටම කියනවා ගිණුම් කරන ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය. ආයතනමය සංකල්පය කියනවා. ආයතනමය සංකල්පය කියනවා. ඊළඟට අස්තිත්ව සංකල්පය කියනවා. අස්තිත්ව සංකල්පය. භූතාර්ථ සංකල්ප. භූතාර්ථ සංකල්ප. මේ ඔක්කොම එක. හරිද? දැන් මේ සංකල්ප ගැන අපි වෙනම පාඩමක් සාකච්ඡා කළ යුතුයි. ගිණුම් කරන සංකල්ප කියලා අපිට පාඩමක් තියෙනවා. නමුත් සංකල්ප ඉගෙන ගන්න කලින් අපි ව්‍යාපාරයක ගිණුම් වාර්තා හදනවනේ. නේද? දැන් ගිණුම් කරන සමීකරණ පිළියෙල කරනවා. ඊළඟට හරබැර පාඩම කතා කරනවා. ඊළඟට උපයෝගී පොත් පාඩම කතා කරනවානේ. එතකොට අපි ගිණුම් වාර්තා ලියන්න තොරතුරු පොත්වල වාර්තා කරන්න පදනමක් හදාගන්න. ඒ පදනම තමයි අයිතිකරු සහ ව්‍යාපාර කියන දෙන්නෙක් කියන පදනම. අයිතිකරු සහ ව්‍යාපාර කියන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ. නේද? ව්‍යාපාර සහ අයිතිකරු කියන්නේ ප්‍රධාන වශයෙන් පාර්ශවයන් දෙකක්. ප්‍රධාන වශයෙන් පාර්ශවයන් දෙකක් හැටියට සලකන්න ඕනේ. එහෙම නැතුව අපිට ගිණුම් හදන්න පදනමක් ගොඩ නැගෙන්නේ නැහැ. අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නම එක්කෙනෙක් කියලා හිතුවනවා. නේද? අයිතිකරුගේ තියෙන සම්පත් මොනවද? ව්‍යාපාරයේ සම්පත් මොනවද කියලා හඳුනා ගැනීමේ ගැටලුවක් අපිට මතුවෙනවා. නේද? ඒතර ව්‍යාපාරයේ ලාභය මොකක්ද කියලා අපිට හඳුනා ගන්න බෑ. දැන් අයිතිකරුවොන්න වෙනම රැකියාවකුත් කරනවා. ඒ අතර බිස්නස් එකකුත් කරනවා. ඒතර යාගේ රැකියාවේ සල්ලිත් ව්‍යාපාරට ගෙනලා දානවා. ඒතර ව්‍යාපාරයෙන් ලාභ කොච්චරක් වුණාද? පාඩු වුණාද? මේක දිගටම කරගෙන සාර්ථකද අසාර්ථකද නේ? ඒ කිසියක් අපිට හොයාගන්න බැරි වෙනවා මේ විදිහට අපි කටයුතු කරන්න ගියොත්. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන් වැදගත්ම දේ තමයි අයිතිකරුගෙන් වෙන් වූ පැවැත්මක් ව්‍යාපාරට තියෙනවා කියලා අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියන පදනමේ ඉඳලා තමයි ගිණුම් වාර්තා පිළියෙල කළ යුත්තේ, ගනුදෙනු කළ යුත්තේ. එතකොට අපිට පුළුවන් අපේ දේවල් වෙනම හඳුනා ගන්න, ව්‍යාපාර දේවල් වෙනම හඳුනා ගන්න පුළුවන්, ව්‍යාපාරේ ලාභය වෙනම හඳුනා ගන්න පුළුවන් නේ. ඒ වැදගත්කම තියෙනවා. හරිද? එහෙනම් බලන්න ව්‍යාපාර ඒකක සංකල්පය කියන්නේ. වාර්තා කරන ඒකකයන් හඳුනා ගැනීමේදී ව්‍යාපාර ඒකක සංකල්පය වැදගත් වෙනවා. ඒකක සංකල්පය වැදගත්. මෙම සංකල්පයට අනුව යම්කිසි ඒකකයකට එහි අයිතිකරුවන්ගේ වෙන්නු ස්වාධීන පැවැත්මක් ඇති ඒකයක් ලෙස සලකා ගිණුම් තබයි. ඒ කියන්නේ අයිතිකරු වෙනමත් ව්‍යාපාර වෙනමත් සලකන්න ඕන කියන එක තමයි ව්‍යාපාර ඒකක සංකල්පය කියන එක අදහස් වෙන්නේ. උදාහරණ වල තරම් අපිට කියන්න පුළුවන්. අපි කතා කරමු උදාහරණ. හරි. එබැවින් වාර්තා කරන ඒකකයක ගනුදෙනු හා සිද්ධි ආයතනයේ දෘෂ්ටි කෝණයෙන් සැලකිලටගෙන වාර්තා කරනු ලබයි. ව්‍යාපාරයේ කියන අයිතිකරුවෝ පැත්තෙන් නෙමෙයි ව්‍යාපාරයේ පැත්තෙන් හිතලා තමයි ගනුදෙනු වාර්තා කිරීමක් කරන්න ඕන. එකක් තමයි උදාහරණයක් දීලා තියෙනවා අයිතිකරු යදෝ ප්‍රාග්ධනය ගිණුම් තැබීම. දැන් අයිතිකරු ව්‍යාපාරට විවිධ දේවල් සපයනවානේ. විවිධ සම්පත් දෙනවා. අයිතිකරු ව්‍යාපාරයට විවිධ සම්පත් සැපයීමක් කරනවා. මොනවාද සපයන දේවල්? ඔන්න මෙහෙම අපි කියමුකෝ. අයිතිකරු ළඟ තියෙන මුදල් ලක්ෂ 50ක් තියෙනවා. ඉඩම් තියෙනවා ලක්ෂ 75යි. මෝටර් රථ තියෙනවා ලක්ෂ 60ක.
ලී බඩු තියෙනවා ලක්ෂ 40ක. මේ අයිතිකරු ළඟ තියෙන දේවල්. අයිතිකරු ළඟ මුදල් තියෙනවා ලක්ෂ 50ක්, ඉඩම් තියෙනවා ලක්ෂ 75ක්, මෝටරයක් තියෙනවා ලක්ෂ 60ක්, ලී බඩු තියෙනවා ලක්ෂ 40ක්. ලී බඩු තියෙනවා ලක්ෂ 40ක්. දැන් අයිතිකරු ළඟ තියෙන මේ ඔක්කොම ව්‍යාපාර දේවල් වලට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි කියවන අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙක් කියලා. අයිතිකරු සහ ව්‍යාපාර කියන දෙන්නෙක් නේ. ඒ නිසා අපි හිතමු අයිතිකරු මේකෙන් ව්‍යාපාර දාන්න මෙන්න මේවා කියලා. මුදල් වලින් ලක්ෂ 20ක් ව්‍යාපාර දාන්න. ඉඩම් වලින් ලක්ෂ 25ක් කෑල්ලක් ව්‍යාපාර දාන්න. මෝටරත් වලින් ලක්ෂ 20ක් දානවා. ලී බඩු වලින් ලක්ෂ 5ක් ඒවා දානවා. දැන් බලන්න. දැන් අයිතිකරු ළඟ තිබ්බ සම්පත් මෙන්න මේ ටික 5යි 7යි 12යි 18යි 22යි. ලක්ෂ 225ක සම්පත් අයිතිකරු ළඟ තිබ්බා. ලක්ෂ 225ක සම්පත් අයිතිකරු ළඟ තිබ්බා. මුදල් තිබ්බා, ඉඩම් තිබ්බා, මෝටරයක් තිබ්බා, ලී බඩු තිබ්බා. හැබැයි අයිතිකරු විසින් මේ ව්‍යාපාර දාලා තියෙන මෙන්න මේ ටික. මුදල් වලින් ලක්ෂ 20ක්, ඉඩම් වලින් ලක්ෂ 25ක්, මෝටරත් වලින් ලක්ෂ 20ක්, ලී බඩු වලින් 5ක්. දැන් මාන එකතු කරන්න. 5යි 5යි 10යි 3යි 5යි 7යි. මෙන්න මේ ටිකට තමයි අපි ගිණුම් කරන්නේ ප්‍රාග්ධනය කියලා කියන්නේ. ප්‍රාග්ධනය. හරිද? දැන් අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නෙකුනේ නැත්තම් අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නම එක්කෙනෙක් නම් මේ ප්‍රාග්ධනය අපිට හඳුනා ගන්න බෑනේ. අයිතිකරු ළඟ තිබ්බ ටිකයි ව්‍යාපාර ටිකයි එකක් වශයෙන් සැලකුවොත් අමාරුයි අපිටනේ. ඒතර අයිතිකරුගෙන් ව්‍යාපාර වෙන් කරගන්න බෑනේ. දැන් මෙතන මේ ලක්ෂ 225ක් අයිතිකරු ළඟ සම්පත් තිබ්බට අපි ඒකෙන් ව්‍යාපාර දැම්මේ කොච්චරද? ව්‍යාපාර දැම්මේ මේ ටික. ලක්ෂ 70ක් විතරයි. අන්න එහෙනම් අපි ව්‍යාපාරේ ප්‍රාග්ධනය කියලා සලකනවා ලක්ෂ කීයක්ද? 70ක්. ව්‍යාපාරේ ප්‍රාග්ධනය කියලා සලකන්නේ ලක්ෂ 70ක් පමණයි. ලක්ෂ 70ක් පමණයි ව්‍යාපාරේ ප්‍රාග්ධනය කියලා සලකන්නේ. පැහැදිලිද? අන්න ඒක අපි ව්‍යාපාර ඒකක සංකල්පයත් එක්ක හඳුනා ගන්නා දෙයක් හැටියට ගන්න පුළුවන්. අයිතිකරුගේ තියෙන හැම එකක්ම ව්‍යාපාරේ ප්‍රාග්ධනය බවට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අයිතිකරු සහ ව්‍යාපාරේ පාර්ශ්වයන් දෙකක්. දැන් මෙන්න අයිතිකරුගේ දේවල්, මෙන්න ව්‍යාපාර දේවල්. දැන් අයිතිකරු ව්‍යාපාර ලක්ෂ 70ක් දැම්මා. කවදා හරි ව්‍යාපාරේ වහන දවසට ව්‍යාපාරේ මොකද කරන්නේ? ව්‍යාපාරයේ අයිතිකරුට මේ ටික ආපසු බාර දීමක් කරන්න. ව්‍යාපාරය විසින් අයිතිකරුට මේ ටික නැවත බාර දීමක් අනිවාර්යෙන් කළ යුතු වෙනවා ඒකක සංකල්පයට අනුව. හරි. තව උදාහරණයකට යන් අපි. අයිතිකරුවන් විසින් කරලද ගැනිලි ගිණුම් ගත කිරීමට අපි කියනවා ගිණුම් කරන්නේ බෙදා හැරීම කියලා. ගැනිලි. ඒ කියන්නේ දැන් අයිතිකරු ව්‍යාපාරයෙන් ආපහු ගන්නේවා තියෙනවා. අයිතිකරු ව්‍යාපාරේ විකුණන්න තියෙන බාන් ගෙදර අරන් යන පුද්ගලික පරිහරණ සඳහා. ව්‍යාපාර ලාච්චුවේ තියෙන සල්ලි අයිතිකරු ගෙදර අරන් යන පුද්ගලික වැඩකට. අන්න එතකොට ඒවා අපි ව්‍යාපාරේ පොත්වල වෙනම වාර්තා කරන්න. වෙනම වාර්තා කරන මොනවා හැටියටද? ගැනිලි කියලා. ගැනිලි. අයිතිකරු ව්‍යාපාරයෙන් ආපසු ගත්තත් ඒවා වෙනම පොත්වල වාර්තා කරනවා. ගැනිලි කියලා වාර්තා කරනවා. ඒ ගැනිලි කියලා වාර්තා කරන්න හේතුව තමයි ඒවා නැවත අයිතිකරු ව්‍යාපාර දාන්න ඕනේ. දැන් මේ නැත්තම් ව්‍යාපාර අසාර්ථක වෙනවා. මොකද දැන් ව්යාපාරේ ලාභය පේම තියෙන ශක්තියනේ මේ අඩු වෙන්නේ. හිතන්නකෝ ව්‍යාපාරේ බඩු රුපියල් 10000ක් ඒවා අයිතිකරු පුද්ගලික වැඩකට ගත්තා. රුපියල් 10000ක් බඩු පුද්ගලික පරිහරණ සඳහා ගත්තා. දැන් මොකද වෙන්නේ එතකොට? ඔය 10000 බඩු ටික ව්‍යාපාර තිබ්බනම් මොකද වෙන්නේ? අපි දැන් 15000ට විකුණනවා කියන්නේ. 10000 තිබ්බ බඩු ටික අපි 15000ට විකුණනවා. එතකොට අර ලාභයේ පේමල තියෙන ශක්තිය නැති වුණානේ. රුපියල් 15000ක් ලාභය නැති වෙලා ගියා. අයිතිකරු ගෙදර අරන් ගියපු නිසා මේ 10000 පාන්නේ. ඒ ඔහොම අයිතිකරු ගන්න ගියපුවාම ව්‍යාපාර අසාර්ථක වෙනවා. ඒ නිසා අයිතිකරු ගත්තත් කමන්නේ. ඒවා නැවත ව්‍යාපාරට යෙදවීමක් කරන්න. එයාගේ ලාභය පරිහරණය කරන්නේ බාධාවක් නෑ. නමුත් අර ව්‍යාපාරේ විකුණන්න තියෙන බාඩ ටික ගෙදර අරන් ගියොත් ඒක නැවත ව්‍යාපාරට යෙදවීමක් කළ යුතුමයි. ලාච්චුවේ තියෙන සල්ලි අරන් ගියත් එහෙම තමයි. දැන් රුපියල් 5000ක් ගෙදර අරන් ගියා කියලා හිතන්න. ලාච්චුවේ රුපියල් 5000 පුද්ගලික වැඩකට ගත්තා. ගත්තට කමන්නේ. ඒකේ ව්‍යාපාරේ තියෙන එක වාසියක් තමයි පුද්ගලික පරිහරණ සඳහා ව්‍යාපාරේ සම්පත් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මේක නැවත ව්‍යාපාරයට යෙදවීමක් කරන්න වෙනවා. නැවත ව්‍යාපාරයට යෙදවීමක් කරන්න වෙනවා. නැත්තම් ව්‍යාපාරේ ලාභය පීම තියෙන ශක්තිය අඩු වෙනවා. මොකද හේතුව දැන් ඔය රුපියල් 5000 හැරයි යන්නේ නැතුව ඒක ලාච්චුව තිබ්බා කියලා හිතන්න. ලාච්චුව තිබ්බා. එතකොට මොකද වෙන්නේ? ලාච්චුව තිබ්බා නම් ඔකට අපි තව බඩු ටිකක් ගෙනත් දාගන්න රුපියල් 5000ක බඩු ගෙනවා. ඒ 5000ක බඩු 7000ට වික්කන 2000ක් ලාභත් අපිට හම්බ වෙනවා. ඊට අර ගෙදර අරන් ගියපු නිසා අපිට ලැබෙන්න තිබු ලාභයක් වුණාද? අහිමි වුණා. ඒ නිසා ගැලිලි කරනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි. ගැලිලි කරාට කමක් නැහැ.
කැලි කරොත් අපි ඒක නැවත ගත්තු භාණ්ඩ ටික ගත්තු සල් ටික ව්‍යාපාරයට යෙදවීමක් කරන්න ඕනේ. එහෙම අපිට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අයිතිකරු සහ ව්‍යාපාර වෙන වෙනම සැලකුවොත් පමණයි. අයිතිකරු සහ ව්‍යාපාර එක්කෙනෙක් කියලා හිතුවොත් කැලි කරනව දන්නෙත් නැහැ, අමතර ප්‍රාර්ථන යොදපුව දන්නෙත් නැහැ, ලාභ වෙච්ච දන්නෙත් නැහැ, පාඩු වෙච්ච දන්නෙත් නැහැ, ව්‍යාපාරය හොයදුවයි. ව්‍යාපාරය දන්නේම නැතුව වැහිලා යනවා. ඒ නිසා ව්‍යාපාර කරන හැම කෙනෙක්ම දැනගත යුතු විශේෂම සංකල්පයක් තමයි මේ ව්‍යාපාර ඒකක සංකල්පේ හෙවත් ගිණුම් කරන ඒකක සංකල්පය කියන්නේ. ව්‍යාපාර ඒකක සංකල්පේ හෙවත් ගිණුම් කරන ඒකක සංකල්පය. අපි උදාහරණ දෙකක් ඔය කිව්වේ. අයිතිකරු සහ ව්‍යාපාරය දෙන්නෙක් කියලා හඳුනා ගැනීම සඳහා මම උදාහරණ දෙකක් ඉදිරිපත් කළා. තව උදාහරණයක් කියන්න පුළුවන්. ඒ උදාහරණ තමයි දැන් ඔය නම භාවිතා කරද්දී ව්‍යාපාර නම භාවිතා කරනව නේද? ඒත් ව්‍යාපාර නම භාවිතා කරද්දී භාවිතා කරන මොන නමද? උපැන්න සාතිකේ තියෙන නමද? නෑ. උපැන්න සාතිකේ දිග නමක් තියෙනවනේ. දිග නමක් තියෙනවා. තමන්ගේ ව්‍යාපාරේ දාන්නේ ওই නම නෙවෙයි. උපැන්න සාතිකේ තියෙන නම නෙවෙයි. අර මිනිස්සුන්ට මතකෙ හිටින නේද? කෙටි නිශ්චිත නාමයක් තමයි ව්‍යාපාර නම හැටියට භාවිතා කරන්නේ. ඒතර දැන් උපැන්න සාතිකයේ තියෙන නම ව්‍යාපාර නම හැටියට දැම්මේ නෑ කියන්නේ. ඒකනොත් අදහස් වෙන්නේ අයිතිකරු සහ ව්‍යාපාර දෙන්නේ කියන්නේ. දැන් දෙන්නම එක්කෙනෙක් නම් අර උපැන්න සාතිකයේ නමම තියෙන්න එපා ව්‍යාපාර නම හැටියට. එහෙම තිබ්බොත් මිනිස්සුන්ට නම කියව ගන්නත් බැරි වෙනවනේ. ව්‍යාපාර දිහා බලන්නේව නැති වෙයි. හරි? එහෙම ගැටලු මතුවෙන. ඒ නිසා අර අයිතිකරුගේ පුද්ගලික නම නැතුව කෙටි නාමයක් වෙනත් කෙටි නාමයක් ව්‍යාපාර නාමය වශයෙන් භාවිතා කරන්න හේතුවත් අරකයි මොකද්ද? ව්‍යාපාර ඒකක සංකල්පය. අයිතිකරු සහ ව්‍යාපාරය හැම වෙලේම දෙන්නෙක් හැටියට සලකනවා කියන සංකල්පය. ඒසයි ඒක හොඳට මතක තියාගන්න. දැන් මේ අපි ගිණුම් කරන ඒකකය ගැන නැත්නම් වාර්තා කරන ඒකකය ගැන කතා කරා. රිපෝටිං එන්ටිටි ගැන. එතන මේ වාර්තා කරන ඒකකය ගැන කතා කරද්දී අයිතිකරු සහ ව්‍යාපාරයේ පාර්ශ්වයන් දෙකක් විය යුතුයි අනිවාර්යයෙන්. නැත්නම් ගිණුම් තබන්න, ගිණුම් වාර්තා හදන්න නේද? විශේෂ පදනමක් ගොඩ නැගෙන්නේ නැහැ කියන එක අපි දැනගෙන සිටින්න ඕන. හරි? ඒ අපි කතා කරේ ව්‍යාපාර ඒකක සංකල්පය ගැන. එහෙනම් අපි දැන් සෑහෙන දුරට සාකච්ඡා කරලා තියෙනවා. ගිණුම් කරන සම්බන්ධයෙන් මූලික නිර්වචනය සාකච්ඡා කරා නේද? ව්‍යාපාරික මුදලින් මෙනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් එක් රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම නේද? විශ්ලේෂණය සහ විවරණය හා sannivedanaya කියන කාර්යයන් ටිකනේ. ඊළඟට ගිණුම් කරන කාර්යයන් ටික වෙනම විස්තර කරා. එක් රැස් කිරීම වෙනම කතා කරා. වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විශ්ලේෂණය සහ විවරණය, sannivedana. ඊළඟට ගිණුම් කරන ප්‍රධාන අරමුණ එල්බැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දී. ඊට වාර්තා කරන ඒකකය ගිණුම් කරන තොරතුරු වාර්තා කරන නිශ්චිත ඒකයට අපි කියව වාර්තා කරන ඒකකය කියලා. ඒ වාර්තා කරන ඒකකය අපිට ප්‍රධාන වශයෙන් අයිති අනුව තනි පුද්ගල හවුල් සමාගම් කියලා බෙදන්න පුළුවන්. ඊට අරමුණ අනුව ලාභ පීමේ පරමාර්ථයේ යුතුව පවත්වන ඒවා සහ ලාභ අරමුණෙන් තොරව පවත්වන ඒවා වශයෙන් අපි හඳුනාගත්තා. ඊළඟට අපි ඒකක සංකල්පය ගැන හඳුනා ගැනීමක් කරා. හරිද? දැන් අපි පොඩි අභ්‍යාස ටිකක් තියෙනවා. ඒ අභ්‍යාස ටික කරලා අපි නතර කරමු. හරි? බලන්නකෝ එහෙනම්. දැනට කරපුවාගෙන් අපි දීලා තියෙන අභ්‍යාස ටික බලමු. පළවෙනි අභ්‍යාසයේ ගිණුම් කරන්නේ මූලික අරමුණ. ඔව්. ගිණුම් කරන්නේ මූලික අරමුණ. අපි කතා කරා මූලික අරමුණ කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන එක ගිණුම් කරන්නේ ප්‍රධාන අරමුණ හැටියට. ඒතර පළවෙනි එක සියලුම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම. සියලුම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම කියන එක ගිණුම් කරන එක කාර්යයක් පමණයි නේ. ඊළඟට මූල්‍ය ගනුදෙනු සටහන් කිරීම, වර්ග කිරීම හා සාරාංශ කිරීම. ඒවත් ගිණුම් කරන්නේ කාර්යයන් වශයෙන් ගන්න පුළුවන් ප්‍රධාන අරමුණ නෙමෙයි. තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. ඔව් ඒක තියෙනවා තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන එක හරිනේ. හතර මූල්‍ය වාර්තා මගින් ආයතනික මූල්‍ය ප්‍රතිඵල දැක්වීම. ඒ කියන්නේ ලාභය හෝ පාඩුව මූල්‍ය තත්ත්වය පෙන්වන එක. කලබනාකරවන්න විස්තරාත්මක පිරිය විශ්ලේෂණ සැපීම අවසානයේ. දැන් අපි ඉස්සරහදී ගිණුම් කරන්නේ ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ප්‍රභේද දෙකක් තියෙනවා. මූල්‍ය ගිණුම් කරණය සහ කලබනාකරණ ගිණුම් කරණය කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එතනදී අර කලබනාකරණ ගිණුම් කරණය කියන එකේ තමයි තීරණ ගැනීම සඳහා කලබනාකරුවන්ට තොරතුරු ලබා දීම පමණක් කරන ගිණුම් කරන අපි කියන්නේ කලබනාකරණ ගිණුම් කරණය කියලා. මෙතන අහන්නේ ඒක නෙවෙයි. ගිණුම් කරන්නේ මූලික අරමුණ වන්නේ මොකද්ද කියලා අහන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? ඔව්. හරි. උත්තරේ 3නේ. උත්තරේ 3. තුන්වෙනි එක තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම කියන එක.
එහෙනම් පළවෙනි එකට උත්තරේ දාගන්න තුන්වෙනි එක කියලා. තුන්වෙනි එක කියලා දාගන්න පුළුවන්. හරි ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නට යමු. පහත ප්‍රකාශ වලින් ගිණුම්කරණයේ මූලික අරමුණ වඩාත් හොඳින් විස්තර කරනුයි. දැන් එකම ප්‍රශ්න තමයි මේ. එකම ප්‍රශ්න කියන්නේ දැන් අර අපි කියන්නේ හැමදාම විභාගයට මේ ප්‍රශ්න අහනවා කියන්නේ. ඒ විභාගයට අහපු ප්‍රශ්න ටිකක් තමයි දීලා තියෙන්නේ. එකම ප්‍රශ්න එක විදිහේව තමයි මේක දීලා තියෙන්නේ. බලමු ඉතින් කොහොමද අපි හඳුනාගන්නේ? උත්තරවල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මූල්‍ය ප්‍රකාශ වලින් ගිණුම්කරණයේ මූලික අරමුණ වඩාත් හොඳින් විස්තර කරනුවේ. පහත ප්‍රකාශ වලින් ගිණුම්කරණයේ මූලික අරමුණ වඩාත් හොඳින් විස්තර කරනවා. අපි ඒකත් කිව්වා ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම ගිණුම්කරණය මගින් ප්‍රධාන වශයෙන් වෙන්නේ කියලා. බලමු උත්තර ටික. 1. ව්‍යාපාර අයිතිකරුවන්ට ව්‍යාපාරය පිළිබඳ තොරතුරු සැපයීම. ව්‍යාපාර අයිතිකරුවන්ට ව්‍යාපාරය පිළිබඳ තොරතුරු සැපයීම. ඊළඟ ව්‍යාපාර සම්පත් පාලන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම. 3. ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. 4. ව්‍යාපාර අවශ්‍ය අරමුදල් ආයෝජකයින්ගෙන් ලබා ගැනීම. 5. ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශවයන්ට තීරණ ගැනීමට මූල්‍යමය තොරතුරු සැපයීම. ඔව් එතකොට අපිට ගන්න වෙන්නේ ඒකේ ප්‍රධාන අරමුණු පැහැදිලි විස්තර කරලා තියෙන එක ප්‍රකාශයක් තියෙනවා. පහත ප්‍රකාශ වලින් ගිණුම්කරණයේ මූලික අරමුණු වඩාත් හොඳින් විස්තර කරන්නේ ඒකෙත් උත්තರಾಂಕ 3. මොකද උත්තරේ ව්‍යාපාරය පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ ඒකයි ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම. මොකද්ද? ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීම කියන එක තමයි ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කාර්යභාරය බවට පත් වෙන්නේ. එන බාන්න ගිණුම්කරණ ඒකකයක් ලෙස හඳුන්වන්නේ. ඒකත් අපි කතා කරා. වාර්තාකරණ ඒකකය නැත්නම් රිපෝටිං එන්ටිටි කියන එකනේ. ඔව් ගිණුම්කරණ ඒකකයක් ලෙස හඳුන්වන්නේ මොකද්ද? උත්තර පහ බලන්න. ගිණුම්කරණයේදී යොදා ගන්නා මුදල් ගිණුම් ඒකකය. ගිණුම්කරණයේදී මූලික වන පුද්ගලයා. ගිණුම්කරණ කාලච්ඡේදය. ගිණුම්කරණ ප්‍රමිතවල එකතුව. ගිණුම්කරණ තොරතුරු සැපයීමට තෝරා ගන්නා නිශ්චිත ඒකකය. අපි රිපෝටිං එන්ටිටි නැත්නම් වාර්තාකරණ ඒකකය කියලා ගත්තේ මොකද්ද? ගිණුම්කරණ කටයුතු සිදු කරන නිශ්චිත ආර්ථික ඒකකය ගිණුම්කරණ ඒකකය. ඒක අයිති අනුව තනි පුද්ගල ව්‍යාපාර, හවුල්, සමාගම් කියලා බෙදුවා. අරමුණ අනුව ලාභරණු කර නොගත් සහ ලාභරණු කර ගත් සංවිධාන වශයෙන් බෙදුවානේ. එහෙනම් මේකේ උත්තරේ මොකද්ද? ඔව් උත්තරාංක 4 හරිනේ. පස්වෙනි එකනේ. පස්වෙනි පිළිතුර අපිට නිවැරදි පිළිතුර වශයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. මොකද්ද උත්තරේ? ගිණුම්කරණ ඒකකයක් ලෙස හඳුන්වන්නේ ගිණුම්කරණ තොරතුරු සැපයීමට තෝරා ගන්නා නිශ්චිත ඒකකය කියන්නේ. නිශ්චිත ඒකක නිර්වචනය මේ විදිහටම තියෙනවා මේ ප්‍රකාශය තුල. ඒ වගේ ප්‍රශ්න තමයි මේ කෙටි ප්‍රශ්න වල අහන්නේ මූලික ප්‍රශ්න හැටියට. ඒවා තියරි පාඩම් කරලා තියෙනවා. ගණන්ම නෙමෙයි මේ පළවෙනි පාඩම සම්පූර්ණ තියරියන්. ගිණුම්කරණ සම්බන්ධ මූලික හැදින්වීම. ගිණුම්කරණේ කාර්යයන් ගැන, ගිණුම්කරණ නිර්වචන ගැන නේද? වාර්තාකරණ ඒකකය ගැන, ඒකක සංකල්පය ගැන, ඇල්මැති පාර්ශවයන් ගැන, බාහිර පාරිසරික සාධක ගැනනේ. ඔය ගැන තමයි මේ පාඩමේ අපි සාකච්ඡා කරන්නේ. right. ඊළඟට නැවත ආයත් ප්‍රශ්නයක් දීලා තියෙනවා ගිණුම්කරණයේ මූලික අරමුණු. ඒ තමයි හැම අවුරුද්දවලම මේ ප්‍රශ්නේ එක එක විදිහට අහනවා. එකම දේ තමයි අහලා තියෙන්නේ. බලන්න එනම් පස්වෙනි කෘත්‍යය තෝරන්න මොකද්ද කියන්නේ? හොඳට කියවන්න බලන්න. ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ ප්‍රධාන ප්‍රශ්නේ. ප්‍රශ්නාංක කීයද? 5. ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ ආයතනයක සියලුම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීම. සටහන් කිරීම කියන්නේ ගිණුම්කරණයේ අරමුණම නෙමෙයි. කාර්යයක් කියලා ගන්න පුළුවන්. ගිණුම්කරණයේ කාර්යයන් 6ක් තියෙනවනේ. ඒ කාර්යයන් 6න් එකක්. ආයතනයක සියලුම ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීමය. ඒක ආයතනයක ගනුදෙනු සටහන් කිරීම, වර්ග කිරීම හා සාරාංශ. ඒකත් ගිණුම්කරණයේ කාර්යයන් හැටියට ගන්න පුළුවන් නේ. 3. ආයතනයක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇති මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කළ තොරතුරු විශ්ලේෂණය කිරීම. අර වගු හදලා ප්‍රස්ථාර හදලා අනුපාත පිළිල කළානේ. කියන අපි කියන්නේ විශ්ලේෂණය සහ විවරණය කියන්නේ. ඒකත් ගිණුම්කරණයේ අරමුණක් මේ කාර්යයක් වශයෙන් අපි ගන්න. ගිණුම්කරණයේ කාර්යයක් හැටියට ගන්න. 4. ආයතනයක ගනුදෙනු වල සවිස්තරාත්මක විශ්ලේෂණයක් එහි කළමනාකරුවන්ට සැපේ. ඒ කළමනාකරුවන්ට විතරක් තොරතුරු සපයන එකට අපි කියන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියලා.
ඒ කටට තීරණ ගන්න අවශ්‍ය විදිහට ව්‍යාපාරික තොරතුරු ඉල්ලනවා නම් ඒක අපි කලබනාකරන ගිණුම්කරණය හැටියට සැලකනවා. ඒක පස්සේ අපි කතා කරනවා මූල්‍ය ගිණුම්කරණය සහ කලබනාකරන ගිණුම්කරණය වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් අපි ගිණුම්කරණය තුල හඳුනා ගන්නවා. පස්වෙනි උත්තරය තමයි ආයතනයක් පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සැපයීම. අන්න උත්තරේනේ. හරි. ඒක තමයි උත්තරේ. එහෙනම් පස්වෙනි එකට අපි ප්‍රධාන උත්තරේ ගන්නවා 5 කියලා. 5ට 5. මොකද්ද ගිණුම්කරණයේ මූලික අරමුණ? ආයතනයක් පිළිබඳ තොරතුරු එහි තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා සැපයීම. ඒ කියන්නේ ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු ලබා දීමට අපි කියනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ කියලා. හරි. ඊළඟට අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 6 ගිණුම්කරණ ඒකක යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා අහනවා. ඒකත් කලින් කරා. දැන් 4 වෙනි එකේ තේ ප්‍රශ්නමයි තියෙන්නේ. දැන් මේක වෙන විභාගයට ආ ප්‍රශ්නයක්. ගිණුම්කරණ ඒකක යනුවෙන් අදහස් කරන්නේ. කියවන්න බලන්න. එක ව්‍යාපාරයේ ගිණුම් කටයුතු කරන අංශයයි. දෙක ව්‍යාපාරයේ ගිණුම් කටයුතු සිදු කරන පාර්ශවයයි. ගිණුම් කරන කටයුතු සිදු කරන නිශ්චිත ආර්ථික ඒකකයයි. ගිණුම් කරන කටයුතු සඳහා වගකීමට බැඳෙන පාර්ශවයයි. ගිණුම් කරන තොරතුරු වාර්තා කියලා දාගන්න මිනුමයි. කොහොමද උත්තරේ? කියන්න බලන්න. ගිණුම් කරන ඒකක යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියන කාරණා. ඔව්. ගිණුම් කරන ඒකක යනුවෙන් අදහස් කරන උත්තරාංක හරි 3 වෙනි එකනේ. 3 වෙනි එක වඩා නිවැරදි. ඒක අපි නිර්වචනයේම කතා කරා. ගිණුම් කරන කටයුතු සිදු කරන නිශ්චිත ආර්ථික ඒකකය. මොකද්ද එතකොට ගිණුම් කරන ඒකකය කියන්නේ? ගිණුම් කරන කටයුතු සිදු කරන නිශ්චිත ආර්ථික ඒකකය. ගිණුම් කරන කටයුතු සිදු කරන නිශ්චිත ආර්ථික ඒකකය. 6ට 3 වෙනි උත්තරේ ගන්න පුළුවන්. 6ට 3 වෙනි උත්තරේ ගන්න පුළුවන්. ආයෙත් අහනවා තවත් ඔය ගිණුම් කරන එකේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඔය ගොඩාක් විභාගට අහනවා මේ ගිණුම් කරන එකේ සම්බන්ධයෙන් එහෙම කෙටිපස්ස බත්තරේ. හරි. ගිණුම් කරන එකේ සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශ. මොකද මේ සාවද්‍ය ප්‍රකාශ කියන්නේ? සාවද්‍ය කියන්නේ වැරදි කියන එකනේ. බොරු උත්තරේ මොකද්ද කියලා අහන්නේ. සාවද්‍ය කියන්නේ වැරදි. නිර්වද්‍ය සාවද්‍ය. හරි වැරදි. ඒතර ගිණුම් කරන ඒකක අපි විවිධාකාරයෙන් කතා කරන්නේ නේද? ගිණුම් කරන එකේ පුද්ගලයෙක් නම් පුද්ගල ගිණුම් කරන්නේ නේද? රාජ්‍ය ආයතනයක් නම් රාජ්‍ය ගිණුම් කරන්නේ. රටක් නම් ජාතික ගිණුම් කරන්නේ නේද? ආයතනයක් නම් ආයතනික ගිණුම් කරන්නේ නේ. ව්‍යාපාර ගිණුම් කරන්නේ. ඒ විදිහට අපි කතා කරා. දැන් අපෙන් අහනවා ගිණුම් කරන ඒකකය සම්බන්ධ සාවද්‍ය වැරදි ප්‍රකාශය මොකද්ද කියලා. එය ව්‍යාපාරයක් වෙන්න නොහැකිය. අන්න වැරදිනේ. ඒ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. වාර්තා කරන එකක ව්‍යාපාරයක් නම් අපි කතා කරලා තියෙනවා. මොන ගිණුම් කරන්නේ දෙකට අදාළ වෙන්නේ. ව්‍යාපාර ගිණුම් කරන්නේ. ව්‍යාපාර ගිණුම් කරන්නේ. මේක කෙලින්ම කියනවා ඒ ව්‍යාපාරයක් වෙන්න නොහැකිය කිය. නොහැකි වෙන්න බෑ. ව්‍යාපාරයක් වෙන්න ඕන. නිසා පළවෙනි එකම අපිට සාවද්‍ය ප්‍රකාශනේ වැරදි ප්‍රකාශ කියලා හඳුනා ගන්න වෙනවා. අනිත් අය නම් හරියන්න ඕනේ. පොඩක් කියවලා බලන්නකෝ කොටත්. ඒ ව්‍යාපාරයක් හෝ රාජ්‍ය ආයතනයක් විය හැකියි. හරිද? ව්‍යාපාරයක් නම් ව්යාපාර ගිණුම් කරන්නේ. රාජ්‍ය ආයතනයක් නම් රාජ්‍ය ගිණුම් කරන්නේ කියලා අපි කතා කරා. ඒ සමාජ සංවිධානයක් විය හැකියි තුන්වෙනි උත්තරේ. ඔය සමාජ සංවිධානයක් නම් වාර්තා කරන එකකය සමාජීය ගිණුම් කරන්නේ කියලා අපි ගිණුම් කරන්නේ වාර්තා කරන විදිහ කතා කරා. හතරත් හරිය පුද්ගලයෙක් නම් පුද්ගල ගිණුම් කරන්නේ කියලා අපි කතා කරා. ඒ සමාජ සංවිධානයක් හෝ පුද්ගලෙක් විය හැකියි. සමාජ සංවිධානය නම් සමාජ ගිණුම් කරන්නේ. පුද්ගලෙක් නම් මොන ගිණුම් කරන්නේද? පුද්ගල ගිණුම් කරන්නේ කියලා අපි කතා කරන්නේ. ඒ නිසා 7 වෙනි එකට පිළිතුර වෙන්නේ කෙලින්ම පළවෙනි එක ගිණුම් කරන ඒකකයේ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය එය ව්‍යාපාරයක් වෙන්න නොහැකි. ඒක ව්යාපාරයක් වෙන්න පුළුවන්. ඒතර අපි ව්‍යාපාර ගිණුම් කරන්නේ කියලාත් කතා කරා. එහෙනම් පළවෙනි උත්තරේ සාවද්‍ය වැරදි ප්‍රකාශ හැටියට ගන්න. හරි 8 සහ 9 ප්‍රශ්න දෙක කළා අපි අතර කරමු අදට. ඊළඟට අපිට තියෙන්නේ අලුත් පාඩමක් ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශ්ව ගණනාවක් ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. ඇල්මැති පාර්ශ්ව ගැනනේ. එහෙනම් 8 වෙනි ප්‍රශ්නට යන්න. වාර්තා කරන ඒකකයේ අරමුණ අනුව වර්ග කරන්න. ඔව් අරමුණ අනුව වර්ග කරන විදිහ අපි කතා කරා. ඒක ලියන්න. නෝට් එකේම ප්‍රශ්න තියෙන්නේ අපහු. නෝට් එකම කියවලා උත්තර ලියන්න. සමහර ඒවා නේද? වාර්තා කරන එකේ අරමුණ අනුව. එක මොකද්ද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ඒකක. අනිත් එක තමයි ලාභ අරමුණු කරගත්
නොගත් ව්‍යාපාර ඒකක. ලාභ අරමුණු කරගත්තේවනේ ගොඩක් තියෙන නේද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තමයි බොහෝ වෙලාවට අපිට හම්බෙන්නේ. හැබැයි ඒ අතර තියෙනවා ඔය සමාජ සුබ සාධන පරමාර්ථයෙන් කරන සමිති සංවිධාන ගණනාවක් අපි හඳුනා ගන්නවානේ. ක්‍රීඩා සමිති වෙන්න පුළුවන්. යෞවන සමාජ, මරණාධාර සමිති, කාන්තා සමිති, ක්‍රීඩා සමිතිනේ. ඒ වගේ ඔක්කොම ලාභ අරමුණු කර නොගත් සංවිධාන හැටියට අපි ගන්න. ඒ විදිහට අරමුණ අනුව වාර්තා කරන ඒකකය නැත්නම් ගිණුම් කරන ඒකකය නැත්නම් රිපෝටිං එන්ටිටි එක අපිට ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකට සහ ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාරයක වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රයිට් අවසාන ප්‍රශ්නයට අපි යන්නේ දැන් කරපු ඒවාට අදාළ වාර්තා කරන ඒකකයේ අයිති අනුව බෙදන්නලු. අයිති අනුව අපි බෙදුවේ කොහොමද? තනි පුද්ගල ව්‍යාපාර. තනි පුද්ගල ව්‍යාපාර. හරි. ආය කමාදාලියක් කමන්නේ. දැන් මේක අයිති එක්කෙනෙකුට තියෙන්නේ. හවුල් ව්‍යාපාර. ඒක අයිතිය අවම වශයෙන් දෙන්නෙකුට තියෙන උපරිම 20කට තියෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාරනේ. අනිත් එක මොකද්ද? සමාගම්. සමාගම් වලත් විවිධ වර්ග ගැන අපි කතා කරා. තනි මේ මොකද්ද? පෞද්ගලික සමාගම්. ඊළඟට පොදු සමාගම්. අතන සීමා රහිත සමාගම්. ඊළඟට අපේන් සේවිත සමාගම්. අක්වරල සමාගම්. ඊළඟට විදේශ සමාගම්. එක සමාගම් වර්ග තියෙනවා. ඒ වගේ සමාජික සංඛ්‍යාව සම්බන්ධ නියමයන් දීලා තියෙනවා. ගොඩක් ලාවට 2007 අංක 7 දරන සමාගම් පනත ගත්තාම එක පුද්ගලයෙකුට සමාගමක් ආරම්භ කළා පවත්වන යමේ හැකියාව තියෙනවා. එතකොට සමහර ඒ වගේ සමාජික සංඛ්‍යාව සීමා කරලා තියෙනවා. පෞද්ගලික සමාගමක අවම එකයි උපරිම 50කට සීමා කරලා තියෙනවා. පොදු සමාගමක් ගත්තාම අවම සමාජිකව එකනයි උපරිම සීමාවක් නැත කියලා දීලා තියෙනවා. ඒ වගේ නිර්දේශයන් තියෙනවා මේ සමාගම් සම්බන්ධයෙන් ගත්තා. ඔන්න ඒ විදිහට තමයි වාර්තා කරන ඒකකය අයිති අනුව බෙදන්නේ. කොහොමද? තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම් ආදී වශයෙන්. ඒවා හොඳට පාඩම් කරගන්න. ඉතින් අපි මූලික හැඳින්වීම් ටික ඇසුරෙන් කරපු ප්‍රශ්න ටිකක් ඔය සාකච්ඡා කරේ. ප්‍රශ්න 9ක් සාකච්ඡා කරා. ඊළඟ දවසේ අපි මේක ඉතුරු කොටස පටන් ගමු. දැන් මූලික හැඳින්වීම් ටික ඉවරයි. ඊළඟට ඇල්මක් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් ගැන අපි කතා කරනවා. ඊළඟට තොරතුරු ඉන්ෆර්මේෂන් ගැන කතා කරනවා. ඊළඟට ගිණුම් කරන ප්‍රධාන ප්‍රභේද ගැන මූලික ගිණුම් කරන සහ කලබනාකරන ගිණුම් කරන ගැන කතා කරනවා. නේද? ඊළඟට බාහිර පාරිසරික සාධක ගැන අපිට කතා කරන්න තියෙනවා. ආර්ථික හා දේශපාලන, සමාජ හා සංස්කෘතික, තාක්ෂණික පරිසරය, ශිල්පී හා වෘත්තීය පරිසරය නේද? ඒ වගේ පාරිසරික සාධක ගැන කතා කරන්න තියෙනවා. ඒක කරපුවාම තමයි පාඩම ඉවර වෙන්නේ. එහෙනම් අද අපි අවසන් කරමු. ඒ ටික හොඳට පාඩම් තියාගන්න.